හරි පුතේ හැමෝටම අයිබෝවන් සහ සුබ දවසක් කියලා පිළිගන්න හැමෝම. පුතේ අද දවසෙත් අපි ප්‍රශ්න සාකච්ඡාව තමයි කතා කරන්නේ. මොකද නිබන්ධන තාම ලැබිච්ච නැති විසක් ඉන්නවා. හරිද? එතකොට මේ නිබන්ධන ලැබුණු සැනින්ම ප්‍රත්‍යස්ථාව දුෂ්ටතාව සහ පුෂ්ටිකාති කියන පාඩම සම්පූර්ණ අවසන් කරනවා. ඉතින් දැන් අපි කරන්නේ ප්‍රශ්න සාකච්ඡා කිරීමක් කරන්නේ. දැන් ගිය සතියේ සහ දවස් දෙකක පුතේ කාලය තුලදී අපි යාන්ත්‍රික විද්‍යාව කියන කොටසේ විභවගත රචනා ස්ට්‍රක්චර් පේපර් ප්‍රශ්න 6 ප්‍රමාණය සාකච්ඡා කරා. ඉතින් අද දවසෙත් ඒකේ පුතේ උපකරණ මිනු උපකරණ හතරක් තියෙනවා අපිට කතා කරන්න. මිනු උපකරණ හතරේ මිනු උපකරණ හතරේ ගණන් ටික සාකච්ඡා කිරීමක් තමයි සිදු කරා. ඉතින් මුලින්ම තෝරගන්න පුතේ මම 1984 එළව ගාන පේසල් පොත් ගොඩක් ළමයි ගාව තියෙනවනේ දැන්. හරිද? ඒ නිසා 1984 1991 1995 සහ ගොඩක් අර විභාග මට්ටමේම එනවා ඒක හිතාගෙන තමයි මේ ටික කරන්න පුතේ 98 සහ 2002 කියන ගණන් ටික සාකච්ඡාලා අවසන් කරමු. ඉතින් මම ඉස්සෙල්ලම ඒ පස් ටික දාන්නම් ගෲප් එකට. මොකද පේස්ට් පොත් නැති ළමයි පිරිසක් ඉන්න නිසා ඒ ළමයිට ඒක අල්ලගන්න පුළුවන් වෙන නිසා. හරිද? ඒක දාන්නම් ගෲප් එකට. විනාඩියක් දෙන්න. එදදාස් 984 එළවල් ගාන 1984 එළවල් ගාන පළවෙනි ප්‍රශ්න මේක කරලා ඇත්තේ ළමයි ගොඩක්. අපි නැවතත් තීරික් ටික සාකච්ඡා කරලා අවසන් කරමු. 1984 A level ගානේ ස්ට්‍රක්චර් පේපර් එක යාන්ත්‍රික විද්‍යාව. රූපේ පෙන්වා ඇත්තේ ලෝහ සිලින්ඩරයක විෂ්කම්භය මැනීමට සීරු මාරු කරන ලද වර්නියර් කැලිපරයකි. හරි පුතේ වර්නියර් කැලිපරයක් කියලා කියනවා. වර්නියර් කැලිපරය විශාල කර වෙනම පෙන්වා ඇත. වර්නියර් කැලිපරය පුතේ විශාල කර වෙනම පෙන්වා ඇත. බලන්න පුතේ සෙන්ටිමීටරයක් බලන්න මිලිමීටර 9ක් අරගෙන සමාන කැලි 10කට බෙදලා තමයි මේක අරගෙන තියෙන්නේ. හරිද? ඒක බැලුවන් පස්සේ පේනවා. ඒ කොටස. මෙම වර්නියරේ කොටස් 10ක් ප්‍රධාන පරිමාණයේ 9 මිලිමීටර සමග සම්පත වේ නම් සිලින්ඩරයේ විෂ්කම්භය ලෙස ලැබෙන පාඨාංකය කුමක්ද කියලා අහන පුතේ. එහෙනම් මුලින්ම හොයාගන්න පුතේ මෙයාගේ කුඩා මිනුම. මොකක්ද හොයාගන්න මුලින්ම? කුඩා මිනුම හොයාගන්න. මොකක් හරි උපකරණයක් දුන්නට පස්සේ මුලින්ම අපි හොයාගන්න පුතේ යාගේ කුඩා මිනුම සොයා ගන්න ඕන. කුඩා මිනුම මොකක්ද කියලා හොයාගන්න ඕන. හරිද? කොහොමද මේ වර්නියර් කැලිපරයක කුඩා මිනුම සොයන්නේ? අපිට බලමු දැන් කොහොමද හොයන්නේ කියලා පුතේ. හරිද? මෙහෙම. පුතේ කුඩා මිනුම සමාන වෙනවා වර්නියර් පරිමාණයේ කොටස. නැත්නම් හිතන්න බෑ මේක මොකක්ද අරන් තින්නේ? ඉස්සෙල්ලා කුඩා මිනුම හොයන කලින් පුතේ වර්නියර් කොටස හොයාගන්න ඕන. හරිද? මේ වර්නියර් පරිමාණය කුඩා මිනුම හොයන්න පුළුවන් මේ සමීකරණය. කුඩා මිනුම සමානයි ප්‍රධාන පරිමාණයේ කොටසක දිග. ප්‍රධාන පරිමාණයේ කොටසක දිග අඩු කරන පුතේ වර්නියර් පරිමාණයේ කොටසක දිගේ. වර්නියර් පරිමාණයේ කොටසක දිග. හරිද? එහෙනම් මෙයාගේ කුඩා මිනුම කොහොමද වෙන්නේ පුතේ? ප්‍රධාන පරිමාණයේ කොටසක දිගෙන් අඩු කරනවා වර්නියර් පරිමාණයේ කොටසක දිග. ප්‍රධාන පරිමාණයේ කොටසකින් අඩු කරන පුතේ වර්නියර් පරිමාණයේ කොටසක දිග. ඉතින් බැලුවන් පස්සේ පේනවා ප්‍රධාන පරිමාණයේ කොටසක දිග පුතේ 1 මිලිමීටර. සෙන්ටිමීටරෙන් දීලා තියෙන්නේ 1 මිලිමීටර. නේද? ප්‍රධාන පරිමාණයේ කොටස දිග වෙන්නේ 1 මිලිමීටර. අඩු කරන්න ඕන වර්නියර් පරිමාණයේ කොටස දිග. පුතේ බලන්න
ප්‍රධාන පරිමාණයේ කොටස් 9ක් අරගෙන එමුනේ කියලා තියෙන්නේ. ප්‍රධාන පරිමාණයේ කොටස් 9ක් අරගෙන සමාන කෑලි 10කට බෙදලා තමයි වර්ණීය පරිමාණ හදලා තියෙන්නේ. හරි 9ක් අරගෙන පුතේ සමාන කෑලි 10කට බෙදන්න. එහෙනම් පාංගිටි 9ක් අරන් සමාන කොටස් 10ට බෙදුවන් පස්සේ එක කොටසක විශාලත්වය අහන වගේ වැඩක් තමයි පුතේ මෙතන කරන්නේ. මොකද කරන්නේ? ප්‍රධාන පරිමාණයේ කොටස් 9ක් අරගෙන එයා සමාන කෑලි 10කට බෙදෙනවා. ඒතර අපිට වර්ණීය කොටසක දිග ලැබෙනවා. පුතේ මම මෙතන පොදු ගුණාකාරය 10 කියලා ගත්තොත් මෙතන 10 ඍණ 9 බෙදීම 10 එන්නේ උත්තරේ මිලිමීටර වලින්. 10 9ක් ගියන් පස්සේ 1යි මිලිමීටර බෙදීම 10යි එනවා පුතේ උත්තරේ 0.1 මිලිමීටර කියලා. 0.1 මිලිමීටර. එහෙනම් මේ උපකරණයේ කුඩා මිනුම පුතේ 0.1 මිලිමීටර. කුඩා මිනුම 0.1 මිලිමීටර. ඉක්මන් කළා දාගන්න පුතේ ගාන. දැන් මේක අහලා නැහැ. හැබැයි මේක දන්නේ නැතුව නම් ගාන හදන්න බෑ ඉස්සරහට. හරි පුතේ? මේක දන්නේ නැතුව ගාන හදන්න බෑ අපිට. හරි. ඊට පස්සේ පුතේ අපෙන් අහනවා පාඨාංග. දැන් ඔන්න කුඩා මිනිම හොයාගත්තට පස්සේ පුතේ පාඨාංගය හොයන්න වෙන මේ උපකරණය. බලන්න මෙන්න මේ තීන තැන අපිට විශාල කරලා දීලා තියෙනවා. දැන් මම මේක මකන්නම්. කුඩා මිනිම 0.1 මිලිමීටර. හරිද? මම ඔය රූපසටහන් පුතේ මමත් ඇඳ ගන්නම්. දැන් ඔයාලා පේපර් එකත් ඇත්ති ළඟ එකෙත් තියෙන මමත් ඇඳ ගන්නම් බෝඩ් එකේ තියෙන රූපසටහන. මෙන්න මෙහෙම එකක් තියෙන්නේ. මේ තමයි අපේ ප්‍රධාන පරිමාණය. හරිද? ප්‍රධාන පරිමාණය පුතේ දීලා තියෙන්නේ 2යි මෙතන සෙන්ටිමීටර. මෙතන 2යි සෙන්ටිමීටර. එන් පස්සේ බලන්න දෙක මෙන්න මේ පළවෙනි ඉරි කෑල්ල පහු කරලා දෙවෙනි ඉරි කෑල්ලත් මැද තමයි පුතේ මෙතන බිඳුව තියෙන්නේ. වෙනි පරිමාණය බිඳ තින්නේ පළවෙනි ඉරි කෑල්ල පහු කරලා දෙවෙනි කෑල්ලයි පළවෙනි කෑල්ලයි අතර තමයි බිඳුව ලකුණු තියෙන්නේ වර්ණීය කැලිපර් නැත්නම් වර්ණීය පරිමාණය. හරිද? එන් පස්සේ පුතේ බලන්න හොඳට මේක 1යි 2යි 3යි 4යි 5යි 6ක්. මේ කෑලි 6ක් ගියන් පස්සේ 1යි 2යි 3යි 4යි 5යි 6ක් ගියන් පස්සේ තමයි පුතේ 6ක් ගියාට පස්සේ තමයි ප්‍රධාන පරිමාණයේ තියෙන තැනත් එක්ක සම්පාත වෙලා තියෙන්නේ. ප්‍රධාන පරිමාණය කිසි තැනක් තියෙනනේ මේ මෙයත් එක්ක සම්පාතලා තියෙන්නේ. මේන් 1යි 2යි 3යි 4යි 5යි 6ක් ගියාට පස්සේ. මේ මැද ටික අදින්න අවශ්‍ය නැහැ. මට අර පාඨාංග ගන්න තැන විතරක් පෙන්වුවාම ඇති. හරිද? මෙයා සම්පාදලා දී පුතේ මේ වර්ණීය කැලිපරේ වර්ණීය පරිමාණයේ කෑලි 6ක් ගියාට පස්සේ. කෑලි 6ක් ගියාට පස්සේ. හරිද? එහෙමද පේන්නේ? හරි. දැන් අපි මේකේ පාඨාංක ගන්න ඕන. පුතේ මෙතින් දැන් මෙතනටම පාඨාංකය කීයද? මෙතනට පාඨාංකය 2 සෙන්ටිමීටරනේ. 2 සෙන්ටිමීටර කියන්නේ මිලිමීටර වලින් කීයද? 20යි මිලිමීටර. 2 සෙන්ටිමීටර කියන්නේ පුතේ මිලිමීටර වලින් 20යි මිලිමීටර. මෙයා 20ක් වෙනකොට මේ 20 මේ එක පන්නන පුතේ කියන්නේ 21යි මිලිමීටර පන්නන තියෙන්නේ. එහෙනම් 21ට වඩා වැඩි. එහෙනම් 21ට වඩා වැඩිනේ පුතේ මේ 21ට පන්නලා තියෙන 21යි දශම ගාණක් එන්නේ. එහෙනම් මේක පාඨාංග වෙන පුතේ බලන්න මෙතන 20යි මිලිමීටර මෙතන 21යි. එහෙනම් 21යි මිලිමීටර එකතු කරන්න ඕනේ පුතේ. මෙන්න මේ කොටස. මේ කොටස කොහොමද දන්නේ? මෙන්න මේ කොටස කොහොමද දන්නේ? මේ කොටස අපිට හොයන්න පුළුවන් කුඩා මිනුම කීයද? 0.01 මිලිමීටර. sorry 0.1 මිලිමීටර. කුඩා මිනුම වැඩි කරනවා කුඩා මිනුම වැඩි කරපුතේ සමපාත කොටස් ගන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි. කුඩා මිනුම වැඩි කරා සම්පාත කොටස් ගන්න. එහෙනම් බලන්න මෙතන 21යි මිලිමීටර එකතු කරන පුතේ
0.6 මිලිමීටර්. එහෙනම් 21.6 මිලිමීටර් උත්තරේ. එහෙනම් මේ දීපු පාඨාංකය අපිට නම් පුතේ 21.6 මිලිමීටර්. ඕක තමයි උත්තරේ. ඔකට වෙනස් උත්තරයක් ආව නම් ලකුණු බිඳුවයි. හරිද? ලකුණු බිඳුවයි. මොකද රූප සරහල් විශාල කරලා පෙන්නලා තියෙනවා අපිට පාඨාංග ගන්න තැන. ඉක්මන් කරන්න. ටියුට් එක ලැබේ පුතේ ටියුට් එක පොඩ ප්‍රමාදයක් තියෙන්නේ අර ගම් අතුරු ප්‍රශ්නත් එක්ක සමහරක් ප්‍රදේශවල ටියුට් ප්‍රමාදයක් තියෙනවා. හරිද? ඒතොර එහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඊයේ අද ලියාපදිංචිලා අදම ටියුට් එක ලැබෙන්නේ නැහැනේ. ඒතොර ඒක ලැබෙන්නත් තව දවස් දැන් අද සිකුරාදා දවසේ තව දවස් කිහිපයක් යාවි. හරිද? ඒ නිසා තමයි අදත් පාඩම කරේ නැත්තේ ප්‍රශ්න සාකච්ඡා කරන්න නිසා ටියුට් ලැබුණ දැන් හැමෝටම පාඩම අපිට ප්‍රත්‍යස්ථාවය කියන පාඩම සම්පූර්ණයෙන් අවසන් කරලා දාන්න පුළුවන්. හරි කොහොමද ලබන සතිය පාඩම පටන් ගන්න? හරි පුතේ. වඩා නිවැරදි මිනුම් උපකරණයක බලන්න පුතේ B කොටස. වඩා නිවැරදි මිනුම් උපකරණයක වර්නියර් කොටස් 50ක් ප්‍රධාන පරිමාණයේ අර්ධ මිලිමීටර 99ක් සමග සම්පාත වේ. යටිරක් ගන්න පුතේ ප්‍රධාන පරිමාණයේ අර්ධ මිලිමීටර 99ක් සමග සම්පාත වේ කියලා. හරිද? ප්‍රධාන පරිමාණයේ අර්ධ මිලිමීටර 99ක් එක්ක සම්බන්ධ වෙයි. හරි මම බලන්න පුතේ ඒක. මම බලන්න. ප්‍රධාන පරිමාණය 99 බලන්න පුතේ අපෝ. වඩා නිවැරදි මිනුම් උපකරණයක වර්නියර් කොටස් 50ක් ප්‍රධාන පරිමාණයේ අර්ධ මිලිමීටර් 99ක් සමග සමපාත වෙයි. මේ ටියුට් එකේ තියෙන ප්‍රශ්න මේ සාකච්ඡා කරන්නේ. මේ කරන්නේ පාස් පේපර් ප්‍රශ්න සාකච්ඡා කරන්නේ. හරිද? ටියුට් එකේ සම්බන්ධයක් නැහැ දවසට. 99ක් සම්පාත වෙයි. මේ උපකරණයේ කුඩා මිනුම කොමක්ද කියලා අහන පුතේ. හරි අපි හදමු. මේ තියෙන්නේ දීර්ඝ කළ වර්නියර් පරිමාණයක්. හරිද? දීර්ඝ කළ වර්නියර් පරිමාණයක්. කොච්චරක් කරන් තියෙනවද බලන්න පුතේ. ප්‍රධාන පරිමාණයේ කොටස් 50ක් මේ බලන්න. වඩා නිවැරදි මිනුම් උපකරණයක වර්නියර් කොටස් 50ක්. වර්නියර් කොටස් 50ක්. සාමාන්‍ය මොකද කරන්නේ? 50ක් ප්‍රධාන පරිමාණ අර්ධ මිලිමීටර් 99ක් සම සම්පාත වෙයි. බලන්න කලින් ගත්තේ 9ක් අරගෙන 10කට බෙදුවා. එහෙනම් මේක හරියනම් ගන්න ඕන පුතේ 49ක් අරන් 50කට තමයි බෙදන්න ඕන. හැබැයි 49ක් අරන් 50කට බෙදන්න නැතුව හරිද? 99ක් අරන් 50කට බෙදනවා. ඒ කියන්නේ දෙගුණයක් දක්වා දීර්ඝ කළ තියෙනවා. එහෙනම් මෙතන කුඩා මිනුම හොයනකොට පුතේ සමීකරණේ පුංචි වෙනස්කමක් වෙනවා. හරිද? පොඩි කාරණා ටිකක් ලියන්න පුතේ මෙන්න මෙහෙම. ලියන්න. දීර්ඝ කළ වර්නියර් පරිමාණයක දීර්ඝ කළ වර්නියර් පරිමාණයක දීර්ඝ කළ වර්නියර් පරිමාණයක දීර්ඝ කළ වර්නියර් පරිමාණයක කුඩා මිනුම සෙවීමේදී පහත ක්‍රමය අනුගමනය කරන්න. පුතේ ඉස්සලම් බලන්න ඕන මෙයා කොච්චරක් දීර්ඝ කළාද කියලා. හරිද? කලින් නම් අපි ගත්තේ මොකද්ද? 49ක් අරන් 50කට බෙදක තමයි සාමාන්‍ය සිරිත. හැබැයි දැන් 100ක් අරගෙන 50කට බෙදෙන. 99ක් අරන් 50කට. ඒ කියන්නේ දෙගුණයක් දක්වා දීර්ඝ කරලා. 149ක් අරන් 50කට බෙදුණා පුතේ 3 ගුණයක් දක්වා දීර්ඝ කරලා. 199ක් අරන් 50කට බෙදුණා 4 ගුණයක් දක්වා දීර්ඝ කරලා. එහෙනම් බලන්න මෙතන 99ක් අරන් 50කට බෙදලා. ඒ කියන්නේ දෙගුණයක් දක්වා දීර්ඝ කරලා තියෙනවා. හරිද? මේ ලියන්න පුතේ. සාමාන්‍යයෙන් නම් පහත විරාම කරන්න ඕනේ මෙතේ. මේ විදිහට ලියගන්න. සාමාන්‍යයෙන් නම් කොටස් 49ක් ගෙන 50කට බෙදීමෙන් කොටස් 49ක් ගෙන 50කට බෙදීමෙන් වර්නියර් පරිමාණය සකසා ගත යුතුය.
වර්නියර් පරිමාණය සකසා ගත යුතුය. නමුත් මෙහිදී කොටස් 99ක් ගෙන 50කට බෙදා 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 මෙය සකස් කර ඇත. සතුපට පැනලිය පුතේ. එනම් මෙම පරිමාණය දෙගුණයක් දක්වා දීර්ඝ කර ඇත. 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 දෙගුණයක් දක්වා දීර්ඝ ඇත. එහෙනම් පුතේ අපි කලින් අල්ලුවේ මේ සමීකරණය. බලන්න. කුඩා මිනුම සමානයි ප්‍රධාන පරිමාණයේ කොටසක දිගෙන් අඩු කරා නේද පුතේ වර්නියර් පරිමාණයේ කොටස දිග. හොඳින් අහන් ඉන්න. වර්නියර් පරිමාණයේ කොටසක දිග. ඕකනේ සමීකරණය. හැබැයි පුතේ දීර්ඝ කළ වර්නියර් පරිමාණයනකොට මෙන්න මෙතන පුංචි දෝෂයක් එනවා. හරිද? මේක සාමාන්‍ය වර්නියර් පරිමාණ මේක හරි. 100% නිවැරදි. හැබැයි දීර්ඝ කළ වර්නියර් පරිමාණ කරන පුතේ මෙන්න මෙතන පුංචි වැරද්දක් වෙනවා. මේ අවස්ථාවේදී ප්‍රධාන පරිමාණයේ කොටස දිගෙන් නෙමෙයි වැඩි අඩු කරන්න ඕන. දැන් මෙයා දෙගුණයක් දක්වා දීර්ඝ කළානේ. ඒ නිසා පුතේ ප්‍රධාන පරිමාණයේ කොටස් දෙකක දිගෙන් තමයි අඩු කරන්න ඕන. මෙයා තුන් ගුණයක් දක්වා දීර්ඝ කරා නම් පුතේ මොකද වෙන්න ඕන? ප්‍රධාන පරිමාණයේ කොටස් තුනක දිගෙන් තමයි අඩු කරන්න ඕන. මෙයා පස් ගුණයක් දක්වා දීර්ඝ කරා නම් හිතන්න පුතේ 9ක් කරන් 10කට බෙදන සාමාන්‍ය කෙනේ 49ක් කරන් 10 දෙනවා. ඒ කියන්නේ පස් ගුණයක් දක්වා දීර්ඝ කරා. එහෙනම් ප්‍රධාන පරිමාණ කොටස් පහක් අරගෙන එයාගෙන් තමයි වර්නියර් කොටස ටික අඩු කරන්න ඕන. එහෙනම් මේක දීර්ඝ කළ වර්නියර් පරිමාණ පුතේ. එහෙනම් මෙන්න මෙතන පුංචි වැරද්දක් එනවා. මේ වගේ වර්නියර් පරිමාණ පුතේ අපි මොකද කරන්නේ? දෙගුණයක් දක්වා දීර්ඝ කරානේ. අන්නේ දෙගුණයක් දක්වා දීර්ඝ කරන නිසා ප්‍රධාන පරිමාණයේ කොටස නෙමෙයි අඩු කරන්නේ. ප්‍රධාන පරිමාණයේ කොටස් දෙකක දිගෙන් අඩු කරන්න ඕන. මෙන්න මේ සමීකරණ ලියන පුතේ මෙයාට රවුන්ඩ් කරලා ඉතරක් දාලා ලියන්න. මෙහි ප්‍රධාන පරිමාණයේ කොටස් දෙකක දිගෙන් අඩු කළ යුතුය. කොටස් දෙකක දිග ගත යුතුය. මෙහි ප්‍රධාන පරිමාණයේ කොටස් දෙකක දිග ගත යුතුය. එතන තමයි වෙනස් වෙන්නේ පුතේ මේක. සාමාන්‍ය වර්ණීය පරිමාණ ප්‍රධාන පරිමාණ කොටස දිග මේක දෙගුණයක් දක්වා දීර්ඝ වර්ණීය පරිමාණය පුතේ. එහෙනම් දෙගුණයක් දක්වා දීර්ඝ කරන නිසා කොටස් දෙකක දිගින්. තුන් ගුණයක් දක්වා දීර්ඝ කරන කොටස් තුනක දිගින්. උන මතක තියාගන්න ලේසි. හරිද? එහෙනම් මෙයා පොඩ්ඩක් වෙනස් වෙනවා බලන්න පුතේ. බලන්න දැන් භාගයයි කියලා කියනනේ ප්‍රධාන පරිමාණයේ කොටස දිග නේ? ඒ වගේ කෑලි දෙකක් අරගෙන අඩු කරනවා බලන්න. භාග කෑලි 99ක් අරගෙන හරි පුතේ. භාග කෑලි 99ක් අරගෙන සමාන කෑලි 50කට බෙදෙනවා. කොහොමද කියන්නේ? හරි මේක පැහැදිලි බලන්න. ප්‍රධාන පරිමාණ කොටස පුතේ භාගය මිලිමීටර. දැන් භාග කෑලි 99ක් අරගෙන ප්‍රධාන පරිමාණ කොටස් 99ක් කරන් සමාන කොටස් 50කට බෙදෙනවා. 99ක් කරන් 50කට බෙදෙනවා. එහෙනම් මෙතන එනවා පුතේ 1 ඍණ 99 බෙදීම 100. එහෙනම් මෙතන එනවා 100 ඍණ 99 බෙදීම 100 සමාන පුතේ 1 බෙදීම 100. ඒ කියන්නේ 0.01 මිලිමීටර. 0.01 මිලිමීටර. 0.01 මිලිමීටර. මෙයාගේ කුඩා මිනුම 0.01 මිලිමීටර. ඒ පුතේ මේකේ ගන්න පාඨාංක කලින්කට වඩා නිවැරදි. ඇයි? කලින් ගන්න පුළුවන් 0.1 මිලිමීටර දක්වා විතරයි. හැබැයි මේකෙදි නම් 0.01 මිලිමීටර දක්වා නිවැරදිව පාඨාංක ගන්න පුළුවන්කම ලැබෙනවා. හරි ඉක්මන් කරන් පුතේ අවශ්‍ය කාරණා තියෙන තව ඕන තරම් ලියා ගන්න උතනට. 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1
හරි පුතේ. ඊට පස්සේ මේක ඊළඟ කොටසට C කොටස පුතේ. C කොටස නික්මන් කරලා රූපේ පෙන්වා ඇති වර්ණීය කැලිපරයේ සිලින්ඩරය ඉවත් කර එහි අණු සම්පූර්ණයෙන්ම වැසූ විට වර්නියරයේ ශුන්‍ය ප්‍රධාන පරිමාණයේ ශුන්‍ය සමග සම්පාත නොවේ. හරිද? මේ රූපේ පෙන්වා ඇත මෙම උපකරණයේ මූලාංක වර්ධක් ඇතැයි සැලකේ. පුතේ අපි කියනවා මේ හණු එක මත එක ගැටෙන්න සැලැස්සුවන් පස්සේ හණු එක මත එක සම්බන්ධ වෙන පරිදි මේ උපකරණය සකස් කරාට පස්සේ ඒකේ බිඳුව ලකුණු පුතේ සම්පාත වෙන්නේ නැත්නම් අපි කියන පුතේ එතන මූලාංග දෝෂයක් තියෙනවයි කියලා කියනවා. මූලාංග දෝෂයක් තියෙනවයි කියලා කියනවා. හරිද? මූලාංග දෝෂයක් තියෙනවයි කියලා කියනවා. මේ මූලාංග දෝෂ ප්‍රධාන ආකාර දෙකක් තියෙන පුතේ. එකක් තමයි ධන මූලාංග දෝෂ කියන එක. අනිත් එක පුතේ ඍණ මූලාංග දෝෂ. හරි. පුංචි වාක්‍යයක් ලියන්න පුතේ. පුංචි වාක්‍යයක් ලියන්න. ගානට උත්තර විතරක් නෙමෙයි. ඊට වඩා දේවල් මේක කියලා දෙනවා. හරිද? ලියන්න පුතේ. වර්නියර් කැලිපරයේ හණු සම්පූර්ණයෙන් වැසූ විට ප්‍රධාන පරිමාණය හා වර්නියර් පරිමාණයේ බිඳුවේ ලකුණු ප්‍රධාන පරිමාණය හා වර්නියර් පරිමාණයේ බිඳුවේ ලකුණු එක මත සමපාත නොවේ නම් එතන මූලාංක දෝෂයක් ඇත. හරි විනාඩි දෙන්න උති මට. හරි පොඩ්ඩක් ලියන්න තව වාක්‍යයක් තියෙනවා. එතන ලියන්න පුතේ. මෙම මූලාංක වර්ධ ප්‍රධාන ආකාර දෙකක් පවතී. මේ මූලාංක වර්ධවල් ප්‍රධාන ආකාර දෙකක් පවතී. ඒ වාක්‍යම් පුතේ ඒ වාක්‍යම මෙන්න මේ වගේ කොටස් දෙකකට වෙන් කරගන්න. එකකට අපි කියන පුතේ ධන මූලාංක වර්ධ කියලා කියනවා. ධන මූලාංක වර්ධ කියලා කියනවා. අනිත් එකට අපි ඍණ මූලාංක වර්ධ කියලා කියනවා. ඍණ මූලාංක වර්ධ කියලා කියනවා. එකක් ධන මූලාංක වර්ධ අනිත් එක පුතේ ඍණ මූලාංක වර්ධ. ධන මූලාංක වර්ධ හා ඍණ මූලාංක වර්ධ. ධන මූලාංක වර්ධ හා ඍණ මූලාංක වර්ධ. මොකද පුතේ මේ ධන මූලාංක වර්ධ කියන්නේ මම සරල ක්‍රමයක් කියලා දෙන්නම්. එකපාරින් අල්ල ගන්න පුතේ. දැන් විභාගයට තව මාස කිහිපයක් නේ. මාස 3යි තියෙන්නේ. මාස 3කුත් නෑ දැන්. හරිද? එකපාරින් අල්ල ගන්න. පුතේ මේ ධන මූලාංක වර්ධ ඍණ මූලාංක වර්ධ කියලා අපි තෝරගන්නේ ප්‍රධාන පරිමාණයේ බිඳුවේ ලකුණත් එක්ක. මම මේන් කියලා ගන්නම් m කියලා ගන්නම් ප්‍රධාන පරිමාණය. මේ පැත්තේ තියෙන්නේ වර්නියර් පරිමාණය v. හරිද? ආයෙ බලන්න මේ පැත්තට මේ තමයි පුතේ ප්‍රධාන පරිමාණයේ බිඳුවේ ලකුණ මේ තියෙන්නේ වර්නියර් පරිමාණය. පුතේ මේක හිතන්න ඔයා සංඛ්‍යා රේඛාවක් හිතන්න. සංඛ්‍යා රේඛාවක බිඳුව මේ පැත්ත. සංඛ්‍යාරක බිඳුව මේ පැත්තට පුතේ මේ පැත්තටමයි ඉලක්කම් ධන සංඛ්‍යාව ලෙසත් මේ පැත්තටමයි ඉලක්කම් ඍණ සංඛ්‍යා ලෙසත් කියනනේ අපි. මේ බලන්න මේ පැත්තටමයි ඉලක්කම් ධන ඉලක්කම් මේ පැත්තටමයි ඉලක්කම් ඍණ ඉලක්කම් සංඛ්‍යා රේඛාවක් ලෙතුවොත්. පුතේ වර්නියර් පරිබාර හණු එක මත එක ගැටෙනකොට හණු එකිනෙක එක ගැටෙනකොට පුතේ ප්‍රධාන පරිමාණයේ බිඳුවේ ලකුණ මෙහෙම ඇවිල්ලා වර්නියර් පරිමාණයේ බිඳුව ලකුණ පුතේ මෙන්න මේ ධන පැත්තට ආවොත් බලන්න වැඩි අල්ලගන්න ලේසි ධන පැත්තට ආවොත් මේක අපි කියනවා ධන මූලාංක දෝෂයක් කියලා කියනවා. මෙතන පුතේ හණු එක මත එක ගැටෙනකොට ප්‍රධාන පරිමාණයේ ලකුණ පුතේ නැත්නම් වර්නියර් පරිමාණ ලකුණ ඍණ පැත්තට ආවොත්
ඍණ පැත්තට ආවොත් ඍණ පැත්තට ආවොත් බිඳුවේ ලකුණු ඍණ පැත්තට ආවොත් අපි කියන පුතේ ඍණ මූලාංක දෝෂයක් කියලා කියනවා. පැහැදිලි නේද? එහෙනම් ධන මූලාංක දෝෂයක් නම් මොකද වෙන්නේ පුතේ? ධන මූලාංක දෝෂයක් නම් ශෝධනය ඍණ වෙන්න ඕන. ඍණ මූලාංක දෝෂයක් නම් පුතේ ශෝධනය ධන වෙන්න ඕන. මෙතන අඩු කරන්න ඕන, මෙතන එකතු කරන්න ඕන. හරි. ඉක්මන් කළ පුතේ මේක දාගන්න. දාගෙන තමන්ගේ වචනෙන් එක තමන්ගේ කරගන්න ඉක්මන් කළ එක ලියලා. ඊට පස්සේ ඉතින් එහා තියෙන ටික මම කියන්නම්. තව තියෙන මේ මූලාංක දෝෂ ගැන කියලා දෙන්න. ඒතර මේ ප්‍රශ්نين නැවත වාරක් පුතේ මම ආයි මූලාංක දෝෂ ගැන කියන්නේ නැහැ. මේ ප්‍රශ්නේ මූලාංක වර්ධ ගැන කතා කරන සම්පූර්ණයෙන්. හරි පුතේ? හරි. මෙතන ලියන්න පුතේ මෙහිදී ශෝධනය ලෙස මෙහිදී ශෝධනය එහෙම ලියන්න. මෙහිදී ශෝධනය ධන මූලාංක වර්ධන මොකක් වෙනව? ශෝධනය ඍණ විය යුතුයි. මෙහිදී ලියන්න පුතේ මෙහිදී ශෝධනය ඍණ විය යුතුය. අඩු කරන්න ඕනේ. මෙහිදී ශෝධනය නම් ධන ඍණ පැත්තෙන් තියෙන පුතේ එකතු කරන්න ඕනේ. ධන විය යුතුය. ශෝධනය ධන විය යුතුය. ඊළඟ කාරණා පුතේ මේ ධන මූලාංකව දෝෂයක් කොහොමද දෙන්නේ කියලා බලන්න. හණු එක මත එක ගැටෙනකොට මුදලා තියෙන්නේ. අර වර්ණීය පරිමාණයේ බිඳුව ලකුණු පුතේ ගිහිල්ලා නැහැ මෙහිට. මග නැවතිලා. ඇයි ඒ? මේක පුතේ අපි දන්නවනේ ප්‍රධාන මේ තියෙන බාහිර අණු ගමන් කරන්නේ නැහැ කියලා අපි දන්න පුතේ මේ කෙලවරේ තියෙන හණු ටික. නැම් මවා ගන්න රූපසටහන රූපයෙන් තියලා පිටින් තියලා තියෙනව නේ උඩින් තියලා තියෙනවා. හරිද? එහෙනම් මේ දෙන්න එකට එකතු වෙනකොට පුතේ මැද බාධාවක් ඇවිල්ලා තියෙනවා. එහෙනම් පුතේ මේකට ප්‍රධාන ලෙස හේතුවක් ගන්න පුළුවන් අපිට මේ වර්ණීය පරිමාණය නැත්නම් මේ කියන වර්ණීය කැලිපරය කාලයක් තිස්සේ පාවිච්චි නොකිරීම නිසා ඒ හණුවල මල බෙදලා තියෙන්න පුළුවන්. ඒක තමයි ධන මූලාංක දෝෂයක් සඳහා හේතුවක් වෙන්න නැත්නම් බිම වැටලා තියෙන්න පුළුවන්. ඊට වඩා සාධාරණයි පුතේ. අර මල බෙදී පැවතීම හණු අතර කියන ලියන එක. හරි. මේක ලියන්න පුතේ. මේක ලියන්න තරුවක් දාලා. මේදී හේතුවක් ලෙස වර්ණීය කැලිපරය භාවිතා නොකිරීම නිසා 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 හණු අතර මල බැදීම පෙන්වා දිය හැක. يعني පාවිච්චි කරන්න ඕනේ. පාවිච්චි නැතුව ගියොත් එක ගන්න දෙයක් නෑ. ඒක මූලාංග දෝෂ වැඩි. එහෙනම් පුතේ ඍණ මූලාංග දෝෂය මොකද වෙලා තියෙන්නේ? අර තියෙන වර්ණීය පරිමාණ කඩාගෙන ඇතුළට ගිහිල්ලා. එහෙනම් කඩාගෙන ඇතුළට ගිහිල්ලා තින්නේ ඇයි? මේ කියන පුතේ වර්ණීය කැලිපරය ගොඩක් පාවිච්චි කරලා නේ හණු ගෙවිලා. හණු ගෙවීම නිසා මොකද උනේ? ඍණ මූලාංග දෝෂයක් ඇතිලා තියෙනවා. එහෙනම් පුතේ මෙතන ලියන්න මෙයට හේතුවක් ලෙස වර්ණීය කැලිපරය භාවිතා කිරීම නිසා වර්ණීය කැලිපරය වැඩිපුර භාවිතා කිරීම නිසා හණු ගෙවී ඇති බව පෙන්වා දිය හැක.
හණු ගෙවි ඇති බව පෙන්වා දිය හැක. හණු ගෙවිලා. මෙතන හණු වල මල බැදිලා මෙතන හණු වල අභ්‍යන්තරේ ගෙවිලා. ඇතුලේ කුෂ්ඨේ ගෙවිලා. හරිද? ඔන්න දැන් මූලාංක වර්ධා ගැන කතා කරා. ඔන්න දැන් මං C කොටස නේ පුතේ. බලන්න රූපයේ පෙන්වා ඇති වර්නියර් කැලිපරයේ සිලින්ඩර් ඉවත් කර. ඒ හණු සම්පූර්ණයෙන්ම වැසූ විට වර්නියරේ ශුන්‍ය ප්‍රධාන පරිමාණයේ ශුන්‍ය සමග සම්පාත නොවේ. යට පුතේ සම්පාත නොවේ කියන එක. ඔය වර්නියර් පරිමාණ අඳුර ගන්න තමයි පුතේ අර බිංදුවෙන් 10 ගණන් දාලා තියෙන. යට තමයි වර්නියර් පරිමාණ තියෙන්නේ, උඩ තමයි ප්‍රධාන පරිමාණය තියෙන්නේ. හරිද? ඒක අල්ල ගන්න තමයි අපිට ඕක දීලා තියෙන්නේ. අර 1.10 කියලා දාලා තියෙන්නේ. ඇයි ඒ? කොටස් 10ට බෙදලා තියෙනවනේ. ඒ තමයි පුතේ අපේ වර්නියර් පරිමාණය. මෙහෙමනේ තියෙන්නේ. මෙතන මේ බිංදුව කියලා දාලා තිනවා. මෙතන 10 කියලා දාලා තුන. ඇයි එහෙම දාන්නේ? ඒ වර්නියර් පරිමාණය. ඒ වර්නියර් පරිමාණය. උඩ අපි තියෙන පුතේ ප්‍රධාන පරිමාණය. බලන්න. ප්‍රධාන පරිමාණය දකුණු පැත්තෙන් තියෙන්නේ. ඒ කියන්නේ මොන පැත්තේ තියෙන්නේ? ධන පැත්තේ. නේ මෙයා පුතේ ධන මූලාංක දෝෂයක්. ධන මූලාංක දෝෂයක්. ධන මූලාංක දෝෂයක්. සම්පාත නොවේ. මේ රූපේ පෙන්වා ඇත. මෙම උපකරණයේ මූලාංක වර්ධයක් ඇතැයි සැලකේ. මේ මූලාංක වර්ධයේ අගය කොපමණද? මෙම වර්ධ සැලකිලිගෙන සිලින්ඩරයේ විස්කම්භය සඳහා නිවැරදි කරන ලද අගය කුමක්ද කියලා අහන පුතේ. එහෙනම් අපි මුලින්ම පුතේ මේකේ දෝෂය හොයාගන්න බලන්න. මේකෙදි මෙන්න මේ දෙන්න එකට සම්පාතලා තියෙන බලන්න පුතේ. මෙතන බලන්න මේකයි මේකේ තියෙන ලකුණයි මේක සම්පාත වෙච්ච යන හොයාගන්න. හරිද? මම කළු පාට පෙන්නන දින්නා. බලන්න පුතේ. මෙතන 1 2 3 4 කියන තැන මෙයයි සම්පාත වෙලා නේද? 4 කියන තැන මෙයයි සම්පාත වෙලා. අන්නේ සම්පාත වෙච්ච තැන හොයාගන්න ඉස්සෙල්ලා. ඒ සම්පාත වෙච්ච තැන හොයාගන්න. හරිද? ඒ සම්පාත වෙච්ච තැන හොයාගන්න පුතේ. කොටස් 4යිනේ. එහෙනම් අපිට පුතේ මෙන්න මේකනේ අපිට හොයාගන්න ඕනේ. මෙන්න මේ කුංචි කෑල්ල තමයි හොයාගන්න ඕන. හරිද? එහෙනම් මෙන්න මේ දුර අපි x කියලා ගමු. මේ දුර අපි x කියලා ගමු. මේ දුර පුතේ අපි ගමු y කියලා. දැන් x කියන කොච්චරද? මෙතන තියෙන දුර බලන්න පුතේ. 1යි 2යි 3යි 4යි. x කියන්නේ 4යි මිලිමීටර්. x කියන 4යි මිලිමීටර්. y බලන්න පුතේ y 1යි 2යි 3යි 4යි 4යි මිලිමීටර්ද? නෑ. මෙයාගේ කුඩා මිනු නැත්නම් මෙයාගේ කොටසකදී පුතේ දශම බිංදු මෙයාගේ කොටසදී වර්ණීය පරිමාණ කොටසදී බලන්න ඕනේ. එහෙනම් වර්ණීය පරිමාණ කොටසදී කීයද? මේන් කැලි 9ක් අරගෙන 10කට බෙදෙනවා. එහෙනම් පුතේ y බලන්න 9යි මිලිමීටර් අරගෙන 10කට බෙදුවන් තමයි කෑල්ලකදී ගෙන්නේ. ඒවත් කෑලි කීයක්ද? 1යි 2යි 3යි 4ක්. ඒවත් කෑලි 4ක්. එහෙනම් y කියනොත් ඕක. එහෙනම් දෝෂ කීයද පුතේ? දෝෂ එනවා මේ x වලින් y අඩු කරන හරි. එහෙනම් දෝෂය සමානයි දෝෂය කියලා කියන පුතේ x ඍණ y. එහෙනම් x කියන්නේ 4යි මිලිමීටර්. එහෙනම් පුතේ y කියන්නේ 9 වැඩි කිරීම 4 බෙදීම 10යි. එහෙනම් 4 එළියට ගත්තොත් මෙතන බලන්න පුතේ එනවා 1 ඍණ 9 බෙදීම 10 10 බුදු ගුණාකාරය ගත්තොත් 4 වාරයක් 10 ඍණ 9 බෙදීම 10. එහෙනම් 1 බෙදීම 10 කියන්නේ පුතේ දශම 1යි. දශම 1 වැඩි කිරීම 4 කියන්නේ 0.4යි මිලිමීටර්. 0.4යි මිලිමීටර්. එහෙනම් මෙයාගේ දෝෂය 0.4යි මිලිමීටර්. දෝෂයෙන් පුතේ මේ කොටස මෙන්න මෙතන වෙන මේ මට වඳින්න බැරි උපසම පැහැදිලි වෙනවා. මෙන්න මේ දිග ගහන්නේ මේ චුට්ටි දිග ගහන්නේ. හරිද? එහෙනම් තව ක්‍රමයක් තියෙන පුතේ. තව ක්‍රමයක් තියෙනවා. මම එකක් කියලා දෙන්නම්. මෙයා සම්පාදලා තියෙන කීයද බලන්න. 1යි 2යි 3යි 4යිනේ. 4නේ පුතේ සම්පාදලා තියෙන්නේ. එහෙනම් ඔයාට පුළුවන් කුඩා මිනුම වැඩි කරන පුතේ සම්පාත කොටස් ගන්න. බලන්න. කුඩා මිනුම 0.1යි සම්පාත කොටස් ගන්න 1යි 2යි 3යි 4යි. ඒ කියන්නේ දශම 4යි මිලිමීටර්. එහෙම කෙටියෙන් හොයන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ දේ දිගට හොයන්නත් පුළුවන්. Tamanට කැමති ඕනම ක්‍රමයක් හරි පුතේ මේක ලියා ගන්න. කෙටි ක්‍රමය කියලා මේක ලියා ගන්න. කුඩා මිනුම වැඩි කරන සම්පාත කොටස් ගන්න. එතකොට එකපාරටම දෝෂ ලැබෙනවා. මෙහෙම හොයන්න දෙයක් නැහැ. කෙලින්ම දෝෂ ලබා ගන්නත් පුළුවන්. ඉක්මන් කරන්න පුතේ. ඉක්මන් කරන්න. අද මේ ප්‍රශ්නික සාකච්ඡා කරලා පුතේ යාන්ත්‍රික විද්‍යාව ස්ට්‍රක්චර් ටික සාකච්ඡා කරලා ඉවර වෙනවා අපේ තුන්වෙනි වීඩියෝ එකෙන්. හරිද? ඊට පස්සේ අපි තාප ස්ට්‍රක්චර් ටික පටන් ගන්නවා. හරිද? එන් පස්සේ දාරදිරි ටික පටන් ගන්නවා. දෝලන හතරක් ටික පටන් ගන්නවා. ඒතර මේ මාසයෙන් අපි ওই ටික අවසන් කරන් try එකක් දෙමු. හරි පුළුවන් තරම් try එකක් දෙමු. එන් පස්සේ ඊට අමතරව පදාර්ථ යාන්ත්‍රික විද්‍යාව කියන පාඩමත් අවසන් වෙනවා. ලොකු වැඩ ප්‍රමාණයක් කතා කරන පුතේ. ඉතින් වැඩිපුර පරක් දෙන්නේ ඇත්තටම ප්‍රශ්න සාකච්ඡා කරන්න. මොකද විභාගෙදී
හොඳම දේ තමයි හොඳම ප්‍රතිඵලයක් කරන්න පුතේ ප්‍රැක්ටිස් එක තියෙන්න ඕන. පළපුරුදු තියෙන්න ඕන. ප්‍රශ්න කළ පුරුදු තියෙන්න ඕන. ප්‍රශ්න හිතන විදිහ දැනගන්න. මොකද මාකින් එකක් දෙනවා මේකට. පේස්රු පොතේ මාකින් එකක් දෙනවා. මාකින් දුන්නට ඒක ගන්න විදිහ කියලා නෑ උත්තර දාන්න තියෙන්නේ. දැන් මම මේක ගන්න විදිහ කියලා දෙනවා. ඊට අමතරව ඒ වටේ තියෙන ඔක්කොම කරුණු කියලා දෙනවා. ඒකෙන් ඔයාගේ දැනුම තව තවත් වැඩි වෙනවා. මිසක් අඩුවීමක් වෙන්නේ නෑ. හරි. මේක තමයි කුප්පියක් දානවා කියලා කියන්නේ. ඉක්මන් කරන්න පුතේ. මෙහෙම දන්න පුළුවන් මෙහෙම දන්න පුළුවන් ක්‍රම දෙකම ලියා ගන්න. මේක මොකද කරේ? සම්පාත කොටස් ගන්න වැඩි කරා කුඩා මිනිමේ. ඉක්මන් කරන්න පුතේ. දෝෂය 4.4 මිලිමීටර්. එහෙනම් අපෙන් අහන පාඨාංකය අලුත් කරන්නලු. එහෙනම් මට කියන්න පුතේ මෙතන මොන දෝෂයක් තියෙන්නේ? ධන මූලාංක වරදක් තියෙන්නේ. ධන මූලාංක වරදක් නම් ශෝධනය මොකක් වෙන්න ඕනද? ඍණ. එහෙනම් කලින් ආපු උත්තරේ කීයද? 21 දශම කලින් ආපු උත්තරේ කීයද පුතේ? 21.6 මිලිමීටර්. එහෙනම් අලුත් පාඨාංකය එම්පෙන් නව පාඨාංකය එන්නේ 21.6න් අඩු කරනවා මෙන්න මේ ශෝධනය 0.4. ඒ කියන්නේ පුතේ 21.2 මිලිමීටර්. මෙන්න මේක තමයි හරිම උත්තරේ නම. දෝෂය තියෙනවා නම් හරිම උත්තර ඔන්න ඕක. මොකද ධන මූලාංක වර්ධයක් කියන පුතේ ශෝධනය අඩු වෙන්න ඕන. හරි. ඒක D කොටස පුතේ බලන්න. සමහර කැලිපර වල වර්නියරයේ ශුන්‍ය පරිමාණය ශුන්‍ය පිටුපසින් පිහිටීමෙන් මූලාංක වර්ධයක් ඇති වේ. ඒක පුතේ ඍණ මූලාංක වර්ධයක් ගැන කතා කරන්නේ. එවැනි අවස්ථාව රූපයේ දැක්වේ. මෙම කැලිපරේ මූලාංක වර්ධ ගණනය කරන්න. හරි ඉතින් මේ වගේම හදමු බලන්න. ඇඳ ගන්න රූප සරණක් මං අදින්න ඕගොල්ලෝ දින්න අවශ්‍ය නැහැ. මම දින්න ඔයගොල්ලෝ පොඩ්ඩක් බලා ගන්න. හරිද? ඔය පේපර් එක ළඟ නැත්තම් ඒ කියන්නේ පුතේ පේස්රු පොත් ඔයගොල්ලෝ ළඟ නැත්තම් මාත් එක්ක රූප සරණ දිනක තමයි වඩාත්ම සුදුසු. මෙහෙම පුතේ දීලා තියෙන්නේ. මේ තමයි ප්‍රධාන පරිමාණයේ බිඳුවේ ලකුණ. හරිද? 1 2 3කින් තමයි පුතේ සම්පාත වෙලා තියෙන්නේ. මෙතන තමයි සම්පාත වෙලා තියෙන්නේ. මේ තමයි වර්ණීය පරිමාණයේ බිඳුවේ ලකුණ. වර්ණීය පරිමාණයේ බිඳුවේ ලකුණ 1 2 3යි. මෙතන 1 2 3න් තමයි සම්පාත වෙලා තියෙන්නේ. එහෙනම් මෙතන තමයි පුතේ ඔය කියන විදිහට සම්පාත ලකුණ. සම්පාත ස්ථාන වෙයි තියෙන්නේ. හරිද? එහෙනම් මූලාංක දෝෂ හොයාගන්න ඕනේ. එහෙනම් පුතේ මම මෙතන දුර ගන්න x කියලා. x කියන කොච්චරද? මේකයි කීයද? 2 මිලිමීටර්. මෙතන දුර බලන්න පුතේ. මම y කියලා ගන්නවා. y කියන කොච්චරද? බලන්න 9 මිලිමීටර් අරගෙන සමාන කෑලි 10කට බෙදලා ඒව කෑලි කීයද? 1 2 3ක්. ඒව කෑලි 3ක්. එහෙනම් මූලාංක දෝෂික කොච්චරද පුතේ? y ඍණ x දෝෂය. y කියන්නේ 9 වැඩි කිරීම 3 බෙදීම 10 ඍණ x කියන්නේ 2යි. එන පුතේ බලන්න මෙතන 9 27යි. නැත්නම් පුතේ මම කියනවා 9 27යි 27 බෙදීම 10 කියන්නේ 2.4 ඍණ 2.7යි මිලිමීටර්. 0.7 මිලිමීටර්. හරිද? එහෙම නැත්නම් පුතේ අනිත් විදිහට ගන්න පුළුවන්. බලන්න සම්පාත කොටස් ගන්න කීයද? 1 2 3යි. එන බලන්න කුඩා මිනිම 0.1යි වැඩි කරා 3යි. එතකොට මේක ඍණ මූලාංක දෝෂ නිසා ඍණ 0.3යි කියලා ලියන්න ඕනේ. එතරම් ලකුණු ලියන්න ඕනේ ඍණ 0.3 මිලිමීටර්. ඍණ 0.3 මිලිමීටර්. දෙපැත්තම හරි. ඉක්මන් කරන්න පුතේ.
A කොටස බලන්න පුතේන් පස්සේ අපෝ ඒකේ A B C D කියලා අහලා තියෙන කොටස් තුනක් නේ. A කැලිපරේ C මුරිච්චෙන් කරන කාර්ය කුමක්ද දාන්න බලන්න රූප සරණ C මුරිච්චි බලන්න පුතේ මොකද වෙලා තියෙන්නේ එතන? එන එකෙන් කරන්නේ මොකද්ද? පාඨාංකය ලබා ගන්නකම් මොකක් වෙනවද පුතේ? හනු අචලව පවත්වා ගන්න ඕන. එතන ලියන්න පාඨාංකය ලබා ගන්නා තුරු හනු අචලව පවත්වා ගැනීම. ඒකේ B කොටස. කැලිපරේ D ලෙස සලකුණු කර ඇති අභ්‍යන්තර හණු දෙකෙන් කරන කාර්ය කුමක්ද? අභ්‍යන්තර හණුනේ මොකද පුතේ කරන්නේ? පරීක්ෂණ නලයක අභ්‍යන්තර විස්කම්භය මැනීම. හරිද? අභ්‍යන්තර විස්කම්භය මැනීම කියලෝ පුතේ ලකුණු බිඳුවයි. මොකද අභ්‍යන්තර විස්කම්භය කියන ටැංක් එක අභ්‍යන්තර විස්කම්භය වෙන්න පුළුවන් නේ. ටැංක් එක අභ්‍යන්තර විස්කම්භයම ඉන්න අපි මේ වණිය කියලා පාවිච්චි කරනවද? නෑ නිසා පරීක්ෂණ නලයක් කියන වචනේ දාන්නම වෙනවා. විස්කම්භය මැනීම කිව්වත් ඇදී අභ්‍යන්තර විස්කම්භය මැනීම කියන වචනේ තියන්න. ඊළඟ පුතේ පරීක්ෂණ නලයක කුඩා නලයක අභ්‍යන්තර විස්කම්භය මැනීම සඳහා. හරි C බලන්න පුතේ. නිෂ්පාදකයාගේ අත්පොතේ පෙන්වා ඇති ආකාරයට යම් කම්බික විස්කම්භය 0.18 මිලිමීටර වේ. මෙම අගේ නිවරතාවය සෙවීම සඳහා මෙම ප්‍රශ්නයේ ප්‍රථම රූපයේදී ඇති කැලිපරය භාවිතා කළ නොහැකි. යටිට ගන්න පුතේ ප්‍රථම රූපයේදී ඇති කැලිපරය කියන වචනේ. ප්‍රථම රූපයේ කුඩා මිනුම කීයද බලන්න. කීරප කුඩා මිනුම දෙවෙනි එකේ පුතේ නෙමෙයි මම කතා කරන්නේ ප්‍රථම එකේ. මොකද දෙවෙනි එකේ අපි දීර්ඝ කළ වණි පරිමාණයක් කරන් කුඩා මිනුම 0.01 කියලා ගත්තා. ඒක නෙමෙයි මම කතා කරන්නේ ප්‍රථම රූපේ. ප්‍රථම රූපයේ කුඩා මිනුම කීයද? උත්තර මට ඉක්මනින් කරලා මෙසේජ් එක දාන්න. 0.1යි. එහෙනම් 0.1ක කුඩා මිනුමක් තියෙන එකක් දශම ස්ථාන දෙකකට මයින්න පුළුවන්ද? බෑනේ. ඒකම තමයි උත්තරේ. දැන් පුතේ ඒ කුඩා මිනුම 0.1 මිලිමීටර වෙයි. 0.1 මිලිමීටර වෙයි. ඒ කුඩා මිනුම 0.1 මිලිමීටර වෙයි. එනම් දශම ස්ථාන දෙකකට මැනිය නොහැක. දශම ස්ථාන දෙකකට මැනිය නොහැක. හරි පුතේ ඒක ඉවරයි. ඊට පස්සේ නෝ අපි දෙවෙනි ප්‍රශ්නේ තෝරගන්නවා 1991 අතුරු කියන ප්‍රශ්නය. 1991 අතුරු කියලා ප්‍රශ්න දැන් පුතේ දාලා තියෙන්නේ පේසුළු පොතේ. 1991 අතුරු ප්‍රශ්නය. 1991 මෙන්න මේව තමයි දාලා තින්නේ. අතුරු කියලා තමයි දාලා තියෙන ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ. හරි ඉක්මන් කළ එක හදන්න පුතේ දැන්. මං කරන්න විනාඩි 5ක් දෙන්න. උත්සාහය දරන්න පුතේ. හරි පුතේ. බලන්න දෙවෙනි ගාන. හරි. මයික්‍රෝමීටර් ප්‍රමාණයක කොටසක් රූප සටහනෙන් පෙන්눔 කෙරේ. එය පරිමාණයට ඇද නැත. ගාන කියන පරිමාණයක් ඇද නැහැ කියලා කියනවා. එහි දිදාලයේ බෙදුම් 50ක් ඇති අතර පූර්ණ වටයක් කැරකූ විට දිදාලය විල්ලෙහි ලකුණුකට ඇති පරිමාණය එක් බෙදුමකට 0.5 මිලිමීටර කියලා කියන පුතේ අනුරූප දුරක් ගමන් කරයි. හරි. ඒ කොටස මෙම උපකරණයේ කුඩා මිනුම කුමක්ද? පුතේ මේ මයික්‍රෝමීටර් ස්කෝප් ප්‍රමාණයේ කුඩා මිනුම හොයන්නේ මෙන්න මේ සමීකරණයත් එක්ක. කියන්න කුඩා මිනුම සමානයි දැන් අර සමීකරණ දැන් මතකයිනේ. කුඩා මිනුම සමානයි අන්තරාලය බෙදීම වෘත්තාකාර කොටස් ගණන. වෘත්තාකාර පරිමාණයේ කොටස් ගන්න. අන්තරාලය බෙදීම වෘත්තාකාර පරිමාණයේ කොටස් ගන්න. මොකද මේ අන්තරාලය කියන්නේ? අන්තරාලය කියන්නේ පුතේ මෙන්න මේක හොඳට මතක තියාගන්න. මේ අන්තරාලයට අර්ථයකින් දෙකක් නැත්නම් නිර්වචන දෙකක් අපිට දෙන්න පුළුවන්. එකක් තමයි
මේක ස්කෘප්පුවන්නේ තියෙන මැද. ස්කෘප්පුවක් කියව ස්කෘප් ඇන තියෙන පුතේ අන්න ඒ වගේ යන තියෙන. ස්කෘප්පු දෙකක් අතර පරතර තමයි පුතේ අන්තරාලය කියලා කියන්නේ. හරිද? එහෙම නැත්තම් මෙයා සම්පූර්ණ වටයක් කැරකෙනකොට හරිනේ ස්කෘප්පුවන්නේ පුතේ තියෙන සම්පූර්ණ වටයක් කැරකෙනකොට මෙයා ගමන් ගන්නා තිරස් දුරට අපි අන්තරාලය කියලා කියනවා. එහෙනම් අන්තරාලය ක්‍රම දෙකකට අර්ථයක් ගන්න පුළුවන්. එකක් තමයි පුතේ ස්කෘප්පු දෙකක් අතර පරතරය කියන එක. අනිත් මේකම තමයි මේ කියන්නේ සම්පූර්ණ වටයක් කැරකෙනකොට මෙයා ගමන් ගන්න තිරස් දුරටත් අන්තරාලය කියලා කියනවා. හරිද? හරි. ලියන්න පුතේ තරුවක් දාලා මේක ලියවන්න දැන්. මෙතන ලියන්න පුතේ අන්තරාලය anu කුමක්ද? ප්‍රශ්නයක් අහමල නැහැ මම එහෙම ප්‍රශ්න දුන්න දැන්. අන්තරාලය anu කුමක්ද? උත්තර දෙකක් තියෙනවා දෙකම හරි. අංක 1 ස්කෘප්පු දෙකක් අතර පරතරය. ස්කෘප්පු දෙකක් අතර පරතරය. ස්කෘප්පු දෙකක් අතර පරතරය. ස්කෘප්පු දෙකක් අතර පරතරය. අංක 2 වෘත්තාකාර පරිමාණය සම්පූර්ණ රවුමක් කැරකෙන විට සම්පූර්ණ එක රවුමක් කැරකෙන විට ඒ ගමන් ගන්නා තිරස් දුර එහෙමත් කියන්න පුළුවන්. පුතේ අන්න ඒක තමයි අපිට දීලා තියෙන්නේ බලන්න. එයා ගමන් කරන තිරස් දුර 0.5 මිලිමීටර. ඒ කියන්නේ පුතේ අන්තරාලය 0.5 මිලිමීටර. එහෙනම් කුඩා මිනුම සමානයි අන්තරාලය 0.5 මිලිමීටර වෘත්තාකාර පරිමාණයේ කොටස් සංඛ්‍යාව 50යි. එර මෙතන පුතේ අපිට එනවා 0.01 මිලිමීටර. එහෙනම් මෙයාගේ කුඩා මිනුම 0.01 මිලිමීටර. දශම ස්ථාන දෙකක් වෙනකන් නිවැරදිව ගන්න හැකියාවක් තියෙනවා. හරිද? B කොටස පුතේ. කිසියම් මිනුමක් ලබා ගැනීමේදී A මගින් නම් කොට ඇති කොටස එහෙම නැත්නම් දිදාල හිස වැදගත් මෙහෙයක් ඉටු කරා. ඒ කුමක්ද කියලා අහනවා. පුතේ මෙයාගේ ලොකු දෙයක් වෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් මේ ඉද්දහා කිනිහිරි අතර පුතේ වස්තුව තියන්නේ කම්බියක් තිබිලා හිටන්නේ. ওই කම්බි ඉතා ආසන්න වුණා පස්සේ අපි දිදාලෙන් කරකවන්න යන්නේ නැහැ. ඒක ආසන්න වුණාන් පස්සේ පුතේ ඉද්දහා කිනිහිරි එකිනෙක ආසන්න වුණාට පස්සේ ඉද්දහා කිනිහිරි පුතේ එකිනෙක ආසන්න වුණාට පස්සේ මෙන්න මෙහෙම එකක් නෙවෙයි කියන්නේ. හරිද? මොමනේ පුතේ කියන්නේ? දැන් මෙතන මේකක් තියෙනවා. හරි. මෙයා කරකවන මොකද වෙන්නේ? මෙයා ලං වෙනවා. හරිද? ඒ තමයි මේ මෙතන ඇණයක් කියන හිතන පුතේ. මෙයා මෙතන ලං වෙනකොට පුතේ ආසන්න වෙනකොට මෙයා ආසන්න වෙනකොට අපි මෙන්න මේ දිදාලයෙන් කරකවන එක නවත්තනවා. හරිද? දිදාලයෙන් කරකවන නවත්තලා පුතේ දිදාල හිසින් කරන පටන් ගන්නවා. ආසන්න වෙනකොට. දිදාල හිසින් කරකවන තියෙන වාසිය තමයි මෙයා මේක ස්පර්ශ වුණා කියලා හිතන්නේ. අන්නේ ස්පර්ශ වුණාන් පස්සේ පුතේ දිදාල හිසින් කරකවනකොට මොකද වෙන්නේ? අර මේ කියන ඇණය එහෙම නැත්නම් කම්බිය එහෙම නැත්නම් මොකක් හරි පටියක් ඇතුලේ පුතේ ඝනකමමයි ඉන්නේ. අන්න ඒක. හරි විදුරු කතාව මොකක් හරි එකක් කමන්නේ. ඒක අනවශ්‍ය ලෙස පීඩනය වීම සම්පීඩන වීම වළක්වා ගන්න පුළුවන්. එහෙනම් කොහොමද වළක්වා ගන්නේ? මේ කියන දිදාල හිස මෙන්න මේකේ පුතේ දිදාල හිස එක තැන කැරකි නැත්නම් අපි කියනවා ටිකි ශබ්දයක් නිකුත් කරමින් එක තැන කැරකි තියෙනවා. එක තැන කැරකෙනවා. එයා ස්පර්ශ වුණත් එක්ක පුතේ එක තැන කැරකෙනවා. හිතන්න මේක ලඟ වුණාන් පස්සේ ආ මේකෙන් කරගෙන හිතන්න පුතේ. මේකෙන් කරගොම මොකද වෙන්නේ? එයා කෙලිම කඩාගෙන මේකේ තියෙන හැඩේ වෙනස් කරමින් මේ තියෙන විස්කම්බයක් හිතන්න පුතේ ගන්න විස්කම් වෙනස් වෙනවා. පරිමාණ නැත්නම් මේක සංකෝච වීමක් වෙනවා. අනිත් කොට පරිමාණය වෙනස් වීමක් වෙනවා. එහෙනම් දිදාල හිසෙන් මොකද කරන් තියෙන වාසිය? මේ පරිමාණිත ආසන්නුන් පස්සේ 1000 කිනිරිය අතර වස්තු තියලා ඒ දෙනිත ආසන්නුන් පස්සේ පුතේ දිදාලෙන් කරකන නවත්තලා දිදාල හිසෙන් කරකන පටන් ගන්නවා. එතකොට මේක ස්පර්ශන සැනින්ම දිදාල හිස එක තැන කැරකෙනවා. එක තැන කැරකෙනවා. හැබැයි ටිකි ශබ්දයක් නිකුත් කරමින් කිව්වත් වඩාත් හොඳයි. ටිකි ශබ්දයක් නිකුත් කරමින් එක තැන භ්‍රමණය වේ. ඒකෙන් වෙන වාසිය මොකද්ද? වස්තුව අනවශ්‍ය ලෙස සම්පින්න වීම වළක්වා ගන්න පුළුවන්කම ලැබෙනවා. හරි. ලියන්න පුතේ. 1000 කිනිහිරි අතර වස්තුව 1000 කිනිහිරි අතර වස්තුව 1000 කිනිහිරි අතර ඇති වස්තුව
ඉද්ද හා කිනිහිරිය අතර ඇති වස්තුව අනවශ්‍ය ලෙස සම්පීඩනය වීම වළක්වා ගැනීමට අනවශ්‍ය ලෙස සම්පීඩනය වීම වළක්වා ගැනීමට හරි. ඒකේ හේතුව පුතේ දෙවෙනි කොටසෙන් ආනිස මම කිව්වේ හේතුව. බලන්න 2 B1 සඳහන් මෙහි ඉටු කර ගැනීමේදී දිදාල හිස නිවැරදිව භාවිතා කළ බව ඔබ සනාථ කරන්නේ කෙසේද කියලා අහනවා. කොහොමද සනාථ කරන්නේ? ඉද්ද කිනිහිරිය බලන්න. ඉද්ද හා මෙතන මොකද වෙන්නේ? ඉද්ද ඉදිරියට නොයන අතර මොකද වෙන්නේ? දිදාල හිස එකතැන භ්‍රමණය වෙනවා ටිකි ශබ්දයන් නිකුත් කරමින්. ලියමු පුතේ. ලියන්න මෙතන ලියන්න උත්තරේ. ඉද්ද ඉදිරියට නොයන අතර ඉද්ද ඉදිරියට නොයන අතර මෙතන ඉද්ද මෙතන කිනිහිරිය. ඉද්ද ඉදිරියට නොයන අතර ඉද්ද ඉදිරියට නොයන අතර දිදාල හිස ටිකි ශබ්දයන් නිකුත් කරමින් ටික් ටික් කල ශබ්දයක් එනවා. හරි ඒකම ලිව්වේ නැතුණා කමක් නැහැ. ටිකි ශබ්දයන් නිකුත් කරමින් එකතැන භ්‍රමණය වෙයි. එකතැන භ්‍රමණය වෙයි. හරි C කොටස බලමු තේ. ස්ක්‍රූ ප්‍රමාණයේ මූලාංක දෝෂයක් ඇත්නම් ඔබ එය නිර්ණය කරන්නේ කෙසේද? ඔබ එය නිර්ණය කරන්නේ කෙසේද කියලා අහනවා. කොහොමද බලන්නේ? මේ වස්තු අයින් කරලා මේ කියන ඉද්ද කිනිහිරිය ළඟටම අරන් එනවා. කිනිහිරිය ළඟට අරන් එනකොට රේඛීය පරිමාණයේ බිඳුවේ ලකුණත් මේ තියෙන වෘත්තාකාර පරිමාණයේ බිඳුවේ ලකුණ පුතේ සම්පාත වෙනවද නැද්ද කියලා බලනවා. සම්පාත වෙනව නම් අපි කියන මූලාංක දෝෂයක් නැහැ කියනවා. සම්පාත වෙන්නේ නැත්නම් මූලාංක දෝෂයක් තියෙනවා කියලා කියනවා. කියන්න පුතේ. ඉද්දහා කිනිහිරිය අතර ඇති වස්තු ඉවත් කර 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 ඒවා එකිනෙක ස්පර්ශ වන තෙක් ඒවා එකිනෙක ස්පර්ශ වන තෙක් ඒවා එකිනෙක ස්පර්ශ වන තෙක් දිදාල හිස භ්‍රමණය කරන්න. දිදාල හිස භ්‍රමණය කරන්න. එවිට වෘත්තාකාර පරිමාණයේත් රේඛීය පරිමාණයත් වෘත්තාකාර පරිමාණ රේඛ පරිමාණයත් සමපාත නොවේ නම් මූලාංක දෝෂයක් පවතී. හරි පුතේ. D කොටස. වාණයේ බෝලයක විශ්කම්භය මැනීම සඳහා ස්ක්‍රූ ප්‍රමාණය භාවිතා කරන ලදී. එවිට ලැබුණු පාඨාංක ප්‍රශ්න ආරම්භයේදී පෙන්වා ඇති රූප සටහනේ දක්වා ඇත. උඩම රූප සටහන තියෙනවා පුතේ. ආමානයේ මූලාංක දෝෂයක් නොමැති නම් බෝලේ විශ්කම්භය කොපමණද? කොහොමද බලන්නේ? බලන්න. එතන බලන්න පුතේ පාඨාංක කීයක් නම් ගිලද කියලා බලන්න එතන. රේඛීය පරිමාණයේ පාඨාංක කීයක් වෙනකන් ගිල තියෙන බලන්න කුඩා වෙන 0.01 ඒක මතක තියාගන්න. මම මේකම ගන්නම්. මම මේක මකලා ආයෙ දින පුතේ පාඨාංකය
මෙහෙමනේ අපිට කියලා තියෙන්නේ. මේ තමයි සිරස් පරිමාණය. කොහොමද තියෙන්නේ? මෙතන මේක මෙහෙම මේක ඔන්න ඔහොමනේ පුතේ තියෙන්නේ. හරිද? සහ වෘත්තාකාර පරිමාණය පුතේ 15 16 17ට. මෙතන තමයි 15 තියෙන්නේ. මෙයා සෙට් වෙලා තියෙන්නේ 17ට. හොඳට බලන්න. මම කොටස අඳින්නේ හරිද? ඕනේ තියෙන්නේ. ඕනම දැන් සෙට් වෙලා තියෙන්නේ. අපි අහන පාඨාංක කීයද කියලා අහනවා. පුතේ මෙතන බලන්න. මෙතන කොච්චරක් තියෙද? මෙතනට 1යි. මෙතන 2යි. මේ 0.5 වෙන්න ඕනේ. ඇයි මේක තියෙන පුතේ මිලිමීටර මිලිවන තියෙන්නේ. 1 මිලිමීටර 2 මිලිමීටර. එහෙනම් මෙතන පුතේ 2.5ක් මෙතනට යනවා තියෙනවා. මෙතනට ගන්න 2.5 තියෙනවා. මෙතන 1යි මෙතන 2යි මෙතන දශම භාගයයි කියන්නේ 0.5යි කියන පුතේ 2.5ක්. මෙතන 2.5ක්. හරිද? මේ ටික 2.5යි. 2.5 මිලිමීටර. එයාට එකතු වෙන පුතේ මේ කොටස මෙන්න මේ පුංචි කොටස හොයාගන්න ඕනේ දැන් අපි. පුංචි කොටස හොයාගන්න කොහොම යන්නේ? කුඩා මිනිම වැඩි කරනවා සමපාත කොටස් ගන්න. සමපාත කොටස් ගන්න කිය පුතේ 17යි. එහෙනම් කුඩා මිනිම 0.01 වැඩි කරනවා සමපාත කොටස් ගන්න 17යි. එහෙනම් 2.5ට එකතු වෙන්න ඕන පුතේ 0.17. එහෙනම් 7යි 6යි 2යි මිලිමීටර. 2.6යි 7යි මිලිමීටර උත්තරේ. 2.6යි 7යි මිලිමීටර උත්තරේ. ඉක්මන් කරන්න. හරි. ඊ කොටස පුතේ සිහින් කම්බියක විශ්කම්බය මැනීම සඳහා මයික්‍රෝමීටර් ස්කූප් ප්‍රමාණයක් වර්නියර් කැලිපරයකට වඩා යෝග්‍ය වේ. මේට හේතුව ලියන්නලු. ඇයි ඒ? මයික්‍රෝමීටර් ස්කූප් ප්‍රමාණයක් වර්නියර් කැලිපරයට ගොඩක් යෝග්‍යයිලු. ඒ පුතේ මයික්‍රෝමීටර් ස්කූප් ප්‍රමාණයේ කුඩා මිනුම 0.01යි 0.01යි. වර්නියර් කැලිපරයේ කුඩා මිනුම පුතේ 0.1යි. එහෙනම් ඒකේ වඩාත් නිවැරදි නේද? දශම ස්ථාන දෙකකටම ඉන්න පුළුවන් පුතේ මයික්‍රෝමීටර් ස්කූප් ප්‍රමාණය. එහෙනම් නිවැරදිතාව වැඩි. අනිත් තමයි පුතේ වර්නියර් කැලිපරේ අපිට අර කම්බිය තද වෙනවද කියලා හොයාගන්න ක්‍රමයක් නැහැ. නේ? කම්බිය තද වෙනවද කියලා හොයාගන්න ක්‍රමයක් නැහැ. එහෙනම් කම්බිය තියෙන අර හැඩය වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා මයික්‍රෝමීටර් ස්කූප් ප්‍රමාණයට වඩා ගොඩක් යෝග්‍ය වෙනවා. හරි පුතේ හේතු දෙකක් තියෙන ලියන්න. අංක 1 ලියන්න. ප්‍රධාන හේතුවක් දෙන්න කියලා අපි අහන්නේ. ලියන්න මයික්‍රෝමීටර් ස්කූප් ප්‍රමාණයේ දශම ස්ථාන දෙකකට සෙවිය හැකි නිසා මයික්‍රෝමීටර් ස්කූප් ප්‍රමාණයේ දශම ස්ථාන දෙකකට සෙවිය හැකි නිසා මයික්‍රෝමීටර් ස්කූප් ප්‍රමාණයේ දශම ස්ථාන දෙකකට සෙවිය හැකි නිසා දශම ස්ථාන දෙකකට සෙවිය හැකි නිසා පාඨාංකය වඩා නිවැරදි වෙයි. පාඨාංකය වඩා නිවැරදි වෙයි. ඊළඟ හේතුව පුතේ දෙවෙනි හේතුව ලියන්න
මයික්‍රෝමීටර් ස්කෝපමානය භාවිතා කිරීමේදී කම්බිය paludu වීමක් සිදු නොවේ. කම්බිය paludu වීමක් සිදු නොවේ. paludu වීමක් සිදු නොවේ. F කොටස බලන්න පුතේ. මයික්‍රෝමීටර් ස්කෝපමානයක් භාවිතා කොට ධ්වනිමාන කම්බි විස්කම්බය සඳහා වඩා හොඳ අගයක් ලබා ගන්නේ කෙසේද කියලා අහනවා. කොහොමද ගන්නෙ? ධ්වනිමාන කම්බියක් කියන්නේ පුතේ ඊටා හීනි කම්බියක්, අර ගිටාර කම්බියක් වගේ එකක්. නේ? එහෙනම් මොකද කරන්නේ? පාඨාංක කිහිපයක් අරගෙන හරිද? පාඨාංක කිහිපයක් අරගෙන පුතේ ඒ පාඨාංක වල මධ්‍යයන්නේ ගත්තනම් හරි. ලියන්න. කම්බි ස්ථාන කිහිපයකින් පාඨාංක කිහිපයක්ගෙන කම්බි ස්ථාන කිහිපයකින් පාඨාංක කිහිපයක්ගෙන කම්බි ස්ථාන කිහිපයකින් පාඨාංක කිහිපයක්ගෙන ඒවායේ මධ්‍යයන්නේ ලබා ගැනීම හරිද? G කොටස බලමු පුතේ. වර්නියර් කැලිපරයක් භාවිතා කොට ලබාගත හැකි. එහෙත් මයික්‍රෝමීටර් ස්කෝපමානය ලබාගත නොහැකි වෙනත් මිනුම් දෙකක් නම් කරන්න. එකක් තමයි පුතේ පරීක්ෂණ නලයක අභ්‍යන්තර විස්කම්භය. මයික්‍රෝමීටර් ස්කෝපමානයෙන් ගන්න බැහැනේ, අභ්‍යන්තරය ඇතුළේ දාන්න බැහැනේ පුතේ. හැබැයි අපි දන්නවා වර්නියර් කැලිපරේ තියෙන පුතේ ගැඹුරමයින කූරක් තියෙනවා. මේකේ මේකක් නැහැ. එහෙනම් පරීක්ෂණ නලයක ගැඹුරම ගන්න බෑ. ওই දෙක ලියවනවා හරි. යන පරීක්ෂණ නලයක ගැඹුර දෙක පරීක්ෂණ නලයක අභ්‍යන්තර විස්කම්භය. හරි. තුන්වෙනි ප්‍රශ්නේ තෝරගන්න පුතේ 1995 A level ගාන 1995 level ගාන ඉක්මන් කරන්න. 1995 level ගාන හදන්න පටන් ගන්න. එකක් මම දාලා තිබු ගෲප් එකට 1995 level ගාන. ඉක්මන් කරපුවදී විනාඩියක් දෙකක් දෙන්නම්. මම ඉස්සරහ හදාගෙන යනවා. හරිද? ප්‍රශ්න දින පුතේ අහන්න පුළුවන්. මම මෙතනම ඉන්නේ. මොකක් කර ප්‍රශ්න තියෙනවා අහන්න පුළුවන් ඔයගලන්ට. තුන්වෙනි ගාන පුතේ 1995 එළවල ගාන. හරිද? ඉක්මන් කරලා සාකච්ඡා කරලා දාමු. පැත්තක දිග සිම්පල් B වන සමචතුරස්‍රාකාර සිදුරකින් සමන්විත පැත්තක දිග සිම්පල් A වන තුනේ ඒකාකාර සමචතුරස්‍රාකාර ලෝහ තහඩුවක් රූපයේ පෙන්වා ඇත. AB සෙන්ටිමීටර කිහිපයක ප්‍රමාණය යුක්ත වේ. A ද B ද තහඩුවේ ඝනකම සිම්පල් T ද ස්කන්ධයේ සිම්පල් M ද හැකිතරම් නිවැරදිව මැන ගැනීමට අවශ්‍ය ඇත. යටියට ගමුතේ හැකිතරම් නිවැරදිව මැන ගැනීමට අවශ්‍ය ඇත කියන වචනේ. A T මැනීම සඳහා භාවිතා කළ හැකි ඊටාම සුදුසු පරීක්ෂණාගාර මිනු උපකරණ කුමක්ද? පුතේ මේක ඝනකමක් කියලා කියනවනේ. එහෙනම් මොකද සුදුසුම එක? මයික්‍රෝමීටර් ස්කෝප් ආමානය. මයික්‍රෝමීටර් ස්කෝප් ආමානය වර්නියර් කියලා අපි කිව්වනම් ලකුණු නැහැ පුතේ. සුදුසුම එක අපෙන් අහන්නේ. මයික්‍රෝමීටර් ස්කෝප් ආමානය. B කොට බලමු පුතේ. ඊට උපකරණේ භාවිතා කර මිනුමක් ගැනීමට පෙර වැදගත් පරීක්ෂාවක් කළ යුතුයි. මොකක්ද අහන්නේ? මොකක්ද ඒ? ඉස්සෙල්ලා පුතේ බලන්න ඕනේ මූලාංක දෝෂයක් තියෙනවද නැද්ද කියලා. එහෙම නැත්නම් මූලාංක දෝෂයක් තියෙනවනේ ඒක නිවැරදි කරගන්න එපා. එහෙනම් පුතේ මූලාංක දෝෂයක් තිබේදැයි පරීක්ෂා කිරීම. මූලාංක දෝෂයක් තිබේදැයි පරීක්ෂා කිරීම. මූලාංක දෝෂයක් තිබේදැයි පරීක්ෂා කිරීම. C වල A C කියන පුතේ A හා B මැනීම සඳහා ඔබට වර්නියර් කැලිපරයක් දී ඇත. A නිර්ණය කිරීම සඳහා ඔබ උපයෝගී කරගන්නේ කැලිපරයේ කුමන කොටසද? මොන කොටස පුතේ? බාහිර හණු. එහෙම නැත්නම් අපි කියනවා පිටත හණු කියලා කියනවා. බාහිර හණු එහෙම නැත්නම් පිටත හණු. අභ්‍යන්තරම ඉන්න ගන්නේ අභ්‍යන්තර හණු. එන පුතේ දෙක කොටසට එන උත්තරේ අභ්‍යන්තර හණු එහෙම නැත්නම් ඇතුළත හණු.
අභ්‍යන්තර හානු එහෙම නැත්නම් ඇතුළත හානු. D කොටස බලන්න. සිම්පලෙන් මැනීම සඳහා භාවිතා කළ හැකි ඊටාම සුදුසු පරීක්ෂණාකාර මිනු උපකරණ කුමක්ද? මොකද පුතේ? ඕනෑමකට උත්තර ලියන්න මොකද්ද ලියන්නේ සාමාන්‍යයෙන්? රසායනික තුලාව. එතන ලියන්න උත්තරේ රසායනික තුලාව. ඕනෑකට සුදුසු යෝග. රසායනික තුලාව. MAB B සහ T ඇසුරෙන් ඝනත්වය සඳහා ප්‍රකාශන ලියන්න. පුතේ මෙහිමනේ. අපි දන්නවනේ පුතේ ස්කන්ධයේ සමානයි නේද? ස්කන්ධයේ සමානයි නේද? පරිමාවාරයක් ඝනත්වයට. එහෙනම් ඝනත්වයේ සමාන වෙන්න ඕන m බෙදීම v ට. m කියන එක අපි දුන්නනේ ගානේ දත්තයක් විදිහට v හාගන්න පුතේ. බන් අර මේ මෙන්න මේ අභ්‍යන්තර හිස් කුහරයක් තියෙන්නේ. එහෙනම් පුතේ අපි ඉස්සෙල්ලම කරන්න ඕන මෙන්න මේ ලොකු පරිමාව හොයලා ඒ ලොකු පරිමාවෙන් මේ පුංචි පරිමාව අඩු කරලා දානවා. දැන් පරිමාව කොහොමද දාන්නේ? දිග වැඩි කිරීම පල්ල. එහෙනම් මෙයාගේ ඝනකම් පුතේ b නේ. B sorry a කියලා කියන්නේ a b නෙමෙයි a. එහෙනම් පුතේ ලොකු වර්ගඵලය කොච්චරක්ද? a වර්ග. අඩු කරන මේ පුංචි කොටසේ වර්ගඵලය b වර්ග. එහෙනම් මේ මොකක්ද දෙන්නේ? a වර්ගනේ b වර්ගයෙන් පුතේ මේ පාටු කරපු කොටසේ වර්ගඵලය එන්නේ. වැඩි කරන ඝනකම t වලින්. ඔච්චරයි. m බෙදීම a වර්ගනේ b වර්ග වාරයක් t. F කොටස බලන්න පුතේ. තහඩුවේ එකිනෙක වෙනස් ස්ථාන 5කින් එහි ඝනකම t සඳහා මනින ලද අතර ලබාගත් අගයන් පහ දී ඇත. 1.0යි 1.0යි 1.11යි 1.12යි 1.12යි මිලිමීටර. මේ සඳහා භාවිතා කර ඇති මිනු උපකරණයේ කුඩා මිනුම කුමක්ද? බලමු පුතේ දශම ස්ථාන කීයට මැනලා තියෙද? දශම ස්ථාන දෙකකට මැනලා තිනවා. එහෙනම් කුඩා මිනුම 0.01යි. ලියමු පුතේ. මේ පාඨාංක දශම ස්ථාන දෙකකට මැන ඇත. දශම ස්ථාන දෙකකට මැන ඇත. දශම ස්ථාන දෙකකට මැන ඇත. එම නිසා කුඩා මිනුම 0.01 මිලිමීටර වේ. 0.01 මිලිමීටර වේ. දෙක තහඩුවේ මධ්‍යන ඝනකම ගණනය කරන්න. බලන්න පුතේ පාඨාංක අපිට කීයක් තියෙද? 1 2 3 4 5ක් තියෙන. ඔය පහ එකතු කරලා පහෙන් බෙදුණා හරි. ඔය පහ එකතු කරලා පහෙන් බෙදන්න. 1.1 බිංදුව දාන 1.11 දාන 1.12 දාන 1.12 දාන 1.11 එකතු කරලා පුතේ පහෙන් බෙදනවා. හරිද? උත්තරේ බලන්න 1යි 3යි 4යි 5යි 6යි. මෙතන 1යි මෙතන 2යි 3යි 5යි 6යි. මෙතන බලන්න පුතේ 1යි 2යි 3යි 4යි 5යි. මෙතන 1යි 2යි 3යි 4යි 5යි. 1.1යි 2. හැබැයි පුතේ මේක ලියන්න එපා. ඇයි? දශම ස්ථාන දෙකකට විතරයි මැනගෙන තියෙන්නේ. එහෙනම් 1.11 මිලිමීටර කිව්වම් ප්‍රමාණවත්. අරම ලියුවොත් වැරදි. දශම ස්ථාන දෙකකට විතරයි අපිට ඕන. 1.11 මිලිමීටර. ඔන්න ඒක උත්තරය අහනවා ඊළඟට. ඉහත ගණනය කළ පිළිතුර දශම ස්ථාන කොපමණ සංඛ්‍යාවකට ඔබ ගන්නේද කියලා අහනවා. ඒට හේතුව පැහැදිලි කරන්න. කීපතේ දශම ස්ථාන දෙකකට හේතු දෙකක් ලියන්න පුළුවන්. මේක නිවැරදි වෙන්නේ පුතේ දශම ස්ථාන දෙකකට විතරක් වීම සහ එහෙම නැත්නම් මේ උපකරණයේ කුඩා මිනුම දශම ස්ථාන දෙකකට විතරක් මැනීමට හැකි වීම. ඔය දෙකම ලියන්න පුළුවන්. ලියමු පුතේ. මිනු නිවැරදි වන්නේ දශම ස්ථාන දෙකකට පමණක් වීම. එකක් හෝ පමණක් වීම හෝ පණහක් වීම හෝ කුඩාම මිනුම දශම ස්ථාන දෙකකට පමණක් සීමා වීම. කුඩාම මිනුම දශම ස්ථාන දෙකකට පමණක් සීමා වීම.
අවසාන කොටස පුතේ තහඩුවේ පරිමාව නිර්ණය කිරීමේ ක්‍රමයක් ලෙස එය ජලයේ ගිල්වා එමගින් විස්ථාපන ජල පරිමාව මැනීම ශිෂ්‍ය විසින් යෝජනා කර ඇත. මෙමාගේ ඉහත ABT භාවිතා කොට ගණනය කළාගේ හා සංසන්ද කිරීමේදී එය කොතරම් නිවැරදි නොවන්නේ දැයි සඳහන් කරන්න. ඇයි අහන පුතේ ජලයේ ගිල්ලලත් මේක කරන්න පුළුවන් නේ. එහෙම කරන් පස්සේ මේක නිවැරදි නැහැලු. ඇයි දහන එහෙම වෙන්නේ? මේක පුතේ ඉතා කුඩා ඝනකමක් සහිත ඉතා කුඩා AB අගයන් තියෙන පුංචි වස්තුවක්. මේ පුංචි වස්තුව සම්පූර්ණ ජලයේ ගිල්වන් පස්සේ පරිමාව ඉතා කුඩා නිසා පුතේ විස්ථාපිත ජල පරිමාව ඉතා කුඩාගයක් වෙනවා. එහෙනම් විස්ථාපිත ජල පරිමාව කුඩා නිසා මොකද වෙන්නේ? පාඨාංග ගන්නකොට දෝෂ වෙන ප්‍රමාණයත් ගොඩක් වැඩි. ලියමු එතන. විස්ථාපනය වන ජල පරිමාව ඉතා කුඩා වීම නිසා විස්ථාපනය වන ජල පරිමාව ඉතා කුඩා වීම නිසා එමගින් ඇතිවන දෝෂ වැඩි අගයක් ගනී. එමගින් ඇතිවන දෝෂ වැඩි අගයක් ගනී. සින්දුවක් කියන ඇත මම ඉන්න පැත්ත තැනට නම්. හරි පුතේ. ඒක ඔන්නේ මට මතක් වුණා 2020 රිවිෂන් එකේ පන්ති අන්තිම දවසේ මතක් වුණා ළමයි කිව්ව සින්දුවක් තමයි ඇහෙන්නේ. හරි. ඊට පස්සේ පුතේ එන්න ඊළඟ ගානට මම කිව්වේ 1998 A level ගාන තමයි පුතේ කිව්වේ. 1998 A level ගාන. 1998 A level ගාන. හරි ඉක්මන් කරමු දිනයි 5ක් දෙන්න. ගාන ඉක්මන් කරපු දේ හදන්න. එදදාසි අනු අටේල ගාන ඉක්මන් කරන්න පුතේ. ස්කන්ධයේ 100 ග්‍රෑම් ප්‍රමාණයක් පවතින ලෝහ බෝලයක ඒ සාධ්‍ය ද්‍රව්‍යයේ ඝනත්වයේ සෙවීම සඳහා සුදුසු මිනුම් උපකරණ සහ සැහැල්ලු තන්තු කැබැල්ලක් ඔපෙට සපයා ඇත. ලෝහ බෝලෙහි ඒට ස්ථිර ලෙස සවි කර ඇති එම ද්‍රව්‍යයෙන්ම තන් ලද කොක්කක් ඇත. යටි ගාම පුතේ එම ද්‍රව්‍යයෙන්ම තන් ලද කොක්කක් කියන වචනේ ඒ කියන්නේ ඝනත්ව සමාන දෙකකින් 75 ග්‍රෑම් 150යි 200යි සහ 500 ග්‍රෑම් වන ස්කන්ධ පරාසයන් සමන්විත දුනුතරාදී කට්ටලයක් භාවිතා කිරීමෙන් පහසුකම සපයා ඇතිය නම් ස්කන්ධ විනුම සඳහා ඔබ තෝරා ගන්නේ කුමන දුනුතරාදියද? ඔබේ තේරීමට ඉවහල් වූ ප්‍රධාන හේතු දෙන්න. මෙයාගේ ස්කන්ධ පුතේ 100 ග්‍රෑම් කියලා කියනවනේ. එහෙනම් 100ට වඩා චුට්ටක් වැඩි එකක් ගත්තා නම් හරි අඩු එකක් ගන්න බෑ. 500ක් වගේ එකක් ගත්ත පුතේ අර ඒ තියෙන පරිමාණ ගොඩක් වැඩි නිසා අර සංයුක්තාව ගොඩක් අඩු වෙනවා. එහෙනම් මෙයාට ආසන්න ටිකක් වැඩි එකක් ගත්තා නම් සංයුක්තාව ගොඩක් වැඩි ඉතා නිවැරදි මැනගන්න පුළුවන්. එහෙනම් මෙයාට වැඩි ආසන්නම එක්කෙනා කවුද? 150 ග්‍රෑම් ස්කන්ධ පරාසයෙන් යුත් දුනු තරාදිය. 150 ග්‍රෑම් ස්කන්ධයක පරාසයෙන් යුත් දුනු තරාදිය. සපයා දුනු තරාදිය මොකද පුතේ ඒකට හේතුව අහනවා. මෙයාගේ සංයුක්තාවය වැඩි. ලියන සංයුක්තාවය වැඩි. අර 100යි මේක 150 නේ. ඒ කියන්නේ ලොකු අර පාඨාංග අතර පරතරය වැඩි. ඒ කියන්නේ සංයුක්තාවය වැඩි. P කොටස බලන්න පුතේ. මෙන් පරීක්ෂණය කිරීමේදී බෝලේ විස්කම්භය සඳහා ශිෂ්‍යයෙකු විසින් පහත් සඳහන් මෙනුම් නිවැරදිව ලබා ගන්නා ලදී. 3.52 3යි 3.5යි 1යි 9යි 3.5යි 5යි 1යි 3.5යි 4යි 2යි 3.5යි 2යි 1යි. ඊට කියවීම වෙනස් වීමට හේතුව සඳහන් කරන්න. ඇයි පුතේ මේ වෙනස්ලා තියෙන්නේ? ගෝලය නැත්තම් මේ කියන ලෝහ ගෝලය ඒකාකාර නොවීම. ලිය පුතේ ලෝහ ගෝලය ඒකාකාර නොවීම. ඒකාකාර නොවීම. විස්කම්භය මෙනුම් සඳහා ඔහු සුදුසු උපකරණයක් තෝරා ගත්තේ උපකල්පනය කළහොත්
ඒ සඳහා ඔහු තෝරා ගන්නට ඇත්තේ කුමන උපකරණයක්ද යයි සඳහන් කරන්න. බලන්න පුතේ මේ අගයන් මම පොඩ්ඩක් මෙහෙම ලියන්නම්. 3.5යි 2යි 3යි සෙන්ටිමීටර් දීලා තියෙන්නේ. මම මෙයා මිලිමීටර් කරන්න. මිලිමීටර් කරන්න පුතේ මෙයා 10න් වැඩි කරන්න ඕන. එහෙනම් බලන්න 35.2යි 3යි මිලිමීටර්. එහෙනම් මිලිමීටර් දශම ස්ථාන දෙකකට මැල්ල තියෙනවා. මිලිමීටර් දශම ස්ථාන දෙකකට මයින්න පුළුවන් උපකරණ දෙකක් තියෙනවා අපි ගාව. එකක් තමයි චලන්වීක්ෂය අනිත් එක පුතේ මයික්‍රෝමීටර් ස්කූපාමානය දෙකම හරි. මේව එකක් ලියලා පෙන්නන්න. දශම ස්ථාන දෙකම මැල්ල තියෙනවනේ. යන්න චලන්වීක්ෂය හෝ මයික්‍රෝමීටර් ස්කූපාමානය. හේතු පුතේ මේවා මිලිමීටර් වලින් ගත්තොත් දශම ස්ථාන දෙකකට වෙනකම් මැල්ලලා තියෙනවා. මිලිමීටර් වලින් ගත්තොත් දශම ස්ථාන දෙකකට වෙනකම් මැල්ලලා තියෙනවා. සීබන් විශ්කම්භ මිනුම් සඳහා ඔහු සුදුසු උපකරණයක් තෝරා ගත්තේ යයි උපකල්පනය කළොත් ඒ කරා ඩී කොටස ඉහත කියවීම් වල අඩුවීම සැලකිලිට ගනිමින් බෝලේ විශ්කම්භය ලබා ගැනීම සඳහා භාවිතා කළ හැකි වෙනස් නිවරතාවකින් යුත් මිනු උපකරණයක් යෝජනා කරන්න. මොකද පුතේ මිනු උපකරණය අපි පොඩ්ඩක් පාඨාංකයට ලියලා බලමු. මෙතන බලන්න 315 මෙතන තියෙන්නේ දෙවෙනි එක ඉන්නේ 35.19යි 35.19යි මිලිමීටර්. එන් පස්සේ 35.51යි 35.51යි මිලිමීටර්. මම සෙන්ටිමීටර් වලින් ඔක්කොම මිලිමීටර් කරනවා. 35.42යි 35.42යි මිලිමීටර්. සෙන්ටිමීටර දීපේ පුතේ මිලිමීටර් කරනවා. එන් පස්සේ 35.21යි 35.21යි මිලිමීටර්. හැමතැනම පුතේ මේ 35 වෙනස් වෙලා නැහැ මිලිමීටර වලින් ගන්නකොට මේ මෙයා වෙනස් වෙලා නැහැ. මේ හැබැයි පුතේ හොඳට බලන්න පළමු දශම ස්ථාන තියෙන ඉලක්කම කොටු කරන්න. මෙයා වෙනස් වෙලා. මෙයා 1 මෙයා 5 මෙයා 2 මෙයා 4. එහෙනම් පළමු දශම මිලිමීටර වලින් ගත්තොත් පුතේ පළමු දශම ස්ථාන වෙනස් වෙලා තියෙනවා. එහෙනම් පළමු දශම ස්ථානයේ නිවැරදි වෙන ගත්තා නම් හරිනේ අපිටනේ. එහෙනම් පුතේ මේකට වර්නියර් කැලිපරයක් සුදුසු වෙනවා. මේ පාඨාංග වලුවන් පස්සේ වර්නියර් කැලිපරයක් සුදුසු වෙනවා. එයා පුතේ උත්තරේ වර්නියර් කැලිපරය. හේතුවක් අහන පුතේ ලියන්න. මෙම් පාඨාංක මිලිමීටර වලට හැරූ විට මෙම් පාඨාංක මිලිමීටර වලට හැරූ විට මෙම් පාඨාංක මිලිමීටර වලට හැරූ විට මෙතන ලියන්න පුළුවන් හරිද? සෙන්ටිමීටර බලන්න 3.5යි 2යි දෙක වෙනස් වෙලා 5යි 1යි 5යි 5 5යි 4 5යි 2 5 නියතයි දෙක තමයි වෙනස්ලා තියෙන්නේ. මම මිලිමීටර හරවරම කියනවා. මෙම් පාඨාංක මිලිමීටර හැරූ විට පළමු දශම ස්ථානය වෙනස් වී ඇත. පළමු දශම ස්ථානය වෙනස් වී ඇත. මිලිමීටර හැරුවන් පස්සේ සෙන්ටිමීටර වලින් දියවන පුතේ සෙන්ටිමීටර වලින් දී ඇති විට දෙවන දශම ස්ථානය වෙනස් වී ඇත. එහෙම ලියුවා හරි. ඊ කොටස කොක්ක සහිත බෝලේ ස්කන්ධ සිම්පල් M ද බෝලේ විශ්කම්භය කැපිටල් D නම් ඝනත්වය සඳහා ප්‍රකාශන ලියන්න. කොක්කේ ස්කන්ධය M බෙදීම් 50ක් යයි උපකල්පනය කරන්න. බලන්න පුතේ කොක්ක සහිත බෝලේ ස්කන්ධය සිම්පල් M. මෙහෙමනේ කියන්නේ කොක්කත් එක්ක බෝලේ ස්කන්ධය සිම්පල් M. හරිද? කොක්කේ ස්කන්ධ කොච්චරද? M බෙදීම් 50ක්ලු. දෙන්නම ස්කන්ධය M කියලා කියනවා. කොක්කේ ස්කන්ධය M බෙදීම් 50ක්ලු. එහෙනම් බෝලේ ස්කන්ධ කොච්චරද? M ඍණ M බෙදීම 50යි පුතේ. M ඍණ M බෙදීම් 50යි. M ඍණ M බෙදීම් 50යි. හරිද? අපෙන් අර පුතේ ඝනත්වය අහනවනේ. දැන් බෝලේ ස්කන්ධ අපි දන්නවා. බෝලේ ස්කන්ධ අපි දන්නවා. එහෙනම් M සමානයි නේද පුතේ? V වාරයක් D ට. එහෙනම් D සමානයි M බෙදීම V මම M ඩෑෂ් කරගත්ත බලන්න නිසා. එහෙනම් බෝලේ ස්කන්ධය වෙන්නේ පුතේ M ඍණ M බෙදීම 50. ඝන පරිමාව වෙනවා. ගෝලයේ පරිමාව කොහොමද වෙන්නේ? 4 බෙදීම 3යි 5R ඝණය. දැන් පුතේ දිලි තියෙන විශ්කම්භය. විශ්කම්භය දිලි තියෙන්නේ. එහෙනම් කොහොමද අරය ලියන්නේ? විශ්කම්භයෙන් භාගයක් D බෙදීම 2 ඝණය. අන්න 5R ඝණය.
මේක ඉතින් සුළු කරලා දාන්නත් පුළුවන් ප්‍රකාශක නිසා මෙතනින් ප්‍රමාණවත්. F කොටස පුතේ. සුදුසු මිනුම් සරාවක් සහ ජලයේ සපයත් නම් බෝලේ පරිමාව ලබා ගන්න හැකි වෙනත් ප්‍රධාන පියවර සඳහන් කරන්න. ඉතින් දීලා තියෙනවනේ පරිමාවක් ජලයක් දීලා තියෙන පුතේ. එහෙනම් මොකද කරන්නේ? මිනුම් සරාවට ඉස්සෙල්ලම සුදුසු ජල මට්ටමක් දාන්න. හිතන්න මේ ජල මට්ටම දානවා. ඊට පස්සේ පුතේ මේකට දානවා අර බෝලය. එන් පස්සේ කලින් පාඨාංග දීච්ච දන්නවනේ. දැන් වැඩි වෙච්ච ප්‍රමාණය අපිට හොයාගන්න පුළුවන් නේද? එහෙනම් මෙන්න මේ ටික හොයාගත්තා නම් ඒක තමයි බෝලේ පරිමාව වෙන්නේ. එහෙනම් සරලයි. ලියමු පුතේ. මිනුම් සරාව සුදුසු මට්ටමක් දක්වා ජලයෙන් පුරවන්න. මිනුම් සරාව සුදුසු මට්ටමක් දක්වා ජලයෙන් පුරවන්න. ජලයෙන් පුරවන්න. 2 ජල මට්ටමේ පාඨාංකය ලබා ගන්න. මේකත් ඔන්න ඉඳලා තියන්න. ජල මට්ටමේ පාඨාංකය ලබා ගන්න. 3 දැන් බෝලය ඒ තුලට දමා නැවතත් ජල මට්ටමේ පාඨාංකය ලබා ගන්න. නැවතත් ජල මට්ටමේ පාඨාංකය ලබා ගන්න. 4 එම පාඨාංක අතර අන්තරයෙන් බෝලයේ පරිමාව සොයාගත හැක. G මිනුම් සරාවේ පරිමාණය ඇත්තරන් නිවරතාවයකින් කියවිය හැකි නම් ඊටගමත නිවරතාවයෙන් කියවිය හැකි නම් කියන වචන උපකල්පනයක් තියෙනවා අපිට. B දක්වා ඇති ක්‍රමයට වඩා F සඳහන් කළ ක්‍රමයේ ඇති වාසි දෙකක් සඳහන් කරා. මොකද්ද? එකක් තමයි පුතේ අපි කලින් සඳහන් කර මෙහෙම එව්වන් පස්සේ කොක්කේ පරිමාවක් දාන්නේ නැහෙනි. එහෙනම් කොක්කේ පරිමාව ගන්න බැරි එක හේතුවක්. එක ප්‍රශ්නයක් හරි. අනිත් තමයි කොක්කේ පරිමාව මේකෙන් ලැබෙනවා. කොක්කේ පරිමාවත් එක මේකෙන් ලැබෙනවා. අනිත් පුතේ ගෝලය ඒකාකාර නෑනේ. ඒ නිසා පාඨාංග වෙනස්ුනේ. ගෝලය ඒකාකාරකම නැතිවීමෙන් ලැබෙන දෝෂයක් මේකෙන් මග හරවා ගන්න පුළුවන්කම ලැබෙනවා. ලියමු උත්තරේ අංක 1. විස්කම්භය ඒකාකාර නොවීම නිසා සිදුවිය හැකි දෝෂ මග හරවා ගත හැක. විස්කම්භය ඒකාකාර නොවීම නිසා සිදුවිය හැකි දෝෂ මග හරවා ගත හැක. අංක 2 පරිමාව මැනීමේදී දෙවෙනි ක්‍රමයෙන් පරිමාව සෙවීමේදී කොක්කේ පරිමාවද ගණනය සඳහා ලැබේ. හරි පුතේ. ඔන්න ඒ ප්‍රශ්නෙත් හරි. ඊට පස්සේ හදන පුතේ 2002 A level ගාන. මෙතනින් පස්සේ හදන පුතේ 2002 A level ගාන. මෙතනින් පස්සේ හදන 2002 A level ගාන. අපි 2002 A level ගාන හදලා ඒතර ගණන් 5ක් හදලා පුතේ ඊපස්සේ අතට නවත්තමු පාඩම. ඊට පස්සේ ලබන සතියේ සඳ අනිවාර්යෙන් අපි කතා කරන්නේ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ කියන පාඩම සම්පූර්ණ පාඩමක් අවසන් කරන දාට 2002 A level ගාන හදන පුතේ අන්තිමට 2002 A level ගාන
ඒ ගණන් පාඩේ මම දැම්මේ නේද? හරි පුතේ. අනුරූප ශුන්‍ය ලකුණු එකිනෙක සම්පාත වන අවස්ථාවේදී එක්තරා වර්නියර් කැලිපරයක ප්‍රධාන පරිමාණයේ කොටස් වර්නියර් පරිමාණයේ රූපයේ පෙන්වා ඇත. පරිමාණ රූපයේ පෙන්වා ඇත. රූපය විශාලනය කර ඇති බව සලකන්න. ලොකු කළ තැන පුතේ දාලා තියෙන්නේ. බලන්න ප්‍රධාන පරිමාණ කොටස් කීයක් අරන් තියෙන පුතේ? 19ක් අරගෙන සමාන කෑලි කීයට බෙදලා තියෙනවද? 20කට බෙදලා තියෙනවා. සමාන කෑලි 20කට බෙදලා තියෙනවා. නේද? වර්නියර් බෙදුමක දිග මිලිමීටර වලින් කොපමණද? කොහොම කරන්නේ? වර්නියර් බෙදුම දිග පුතේ සමාන ප්‍රධාන පරිමාණයේ කොටස් 19ක් අරගෙන සමාන කෑලි 20කට බෙදලා තියෙනවා. 19 බෙදීම 20. 19 බෙදීම 20. ඒ කියන්නේ පුතේ 1.9 බෙදීම 2. 0.19ට 9යි 10ට 5යි මිලිමීටර. කෑලි 20ක් 19ක් අරන් 20ට බෙදලා ගණන් කරලා බලන්න කෑලි 19ක් අරන් 20ට බෙදලා තියෙනවා. A9 හෝ වෙනත් ආකාරයකින් උපකරණයේ කුඩා මිනුම නිර්ණය කරන්න. මොකද පුතේ කුඩා මිනුම ලියන්නේ? මේක බලන්න. ප්‍රධාන පරිමාණයේ කොටස දිගෙන් වර්නියර් පරිමාණ කොටස දිග අඩු කරන් හරි. එහෙනම් කුඩා මිනුම සමානයි භූමි සමානයි ප්‍රධාන පරිමාණයේ කොටසක දිගෙන් අඩු කරනවා වර්නියර් කොටසක දිග. ප්‍රධාන පරිමාණ කොටසක පුතේ 1 මිලිමීටර් අඩු කරනවා වර්නියර් කොටසක 0.9යි 5යි මිලිමීටර්. A9 කියලා කියනවානේ. මේකෙන් ගන්නලු. 0.05යි මිලිමීටර්. 0.05යි මිලිමීටර්. දෙක තුන කොටස පුතේ. හදාන්න ඉක්මන් කරලා. ඉහත රූපයට අනුව වර්නියර් පරිමාණය සලකුණක් නැවත වතාවක් ප්‍රධාන පරිමාණයක් සහ සම්පාත කිරීම සඳහා වර්නියර් පරිමාණ තල්ලු කළ යුතු අවම දුර කුඩා මිනුම පුතේ මේ අහන්නේ. උත්තරේ කීයද? ලියන්න දෙයක් නැහැ 0.05යි මිලිමීටර. එතන ලියන්න පුතේ කුඩා මිනුම. ඊළඟ එකත් එක සම්පාත වීම සඳහා තල්ලු කරන්න අවම දුරට අපි කියන කුඩා මිනුම කියලා කියනවා. 0.05 මිලිමීටර. B රූපේ වෙන්න ඇති අන්දමට සිලින්ඩරාකාර ලෝහ කැබැල්ලක සිලින්ඩරාකාර සිදුරක් ඇත. සිලින්ඩරාකාර ලෝහ කැබැල්ලක සිලින්ඩරාකාර සිදුරක් ඇත. බලමු. මෙහෙමනේ කියන්නේ පුතේ. මෙයාගේ විස්කම්භය D1 මෙයාගේ උස H1 මෙයාගේ උස H ඉතින් පුංචි දෝෂයක් තියෙනවා බලන්න ඉක්මන් කරලා H1 කියලා තියෙනනේ මේක H1 කියලා දා ගන්න පුතේ නැත්තම් ගන්න හදන්න බෑනේ මෙයා අපි H2 කියලා ගමු මෙයා D2 මම මේ රූප සටහනේ අර මම ඒ පුටිකේ ඔන්නෝම ප්‍රශ්නයක් තියෙනවා මෙයා H1 කියලා ගමු මෙයා D1 මෙයා D2 මෙයා H2 D1 වැනීම සඳහා වඩාත්ම සුදුසු වන්නේ මොකක්ද අහන්න පුතේ D1 බාහිර හණු ලියන්න පුතේ බාහිර හණු බාහිර විස්කම්භයනේ බාහිර හණු නැත්නම් පිටත හණු කිව්වත් හරි දෙක H1 මැනීම සඳහා H1 කියන්නේ මොකද පුතේ ගැඹුර H1 මැනීම සඳහා H1 කියන්නේ මේ උස දැන් ගැඹුරු මයින කූරෙන් මයින්න බෑ මේකේ මයින්න ගැඹුරු මයින කූරේ එහෙනම් මේකෙත් පුතේ බාහිර අණුම තමයි දෙපැත්තට අල්ලන්න පුළුවන් වණිය කේපරේ බාහිර අණුම තමයි බාහිර අණු D2 මැනීම සඳහා මොකද පුතේ අභ්‍යන්තර හණු H2 මැනීම සඳහා ගැඹුරු මයින කූර එතන අපිට ගැඹුරු මයින කූර ගැඹුරු මයින කූර C කොටස D1 H1 සහ D2 H2 ඇසුරෙන් ලෝහය පරිමා V සඳහා ප්‍රකාශන ලියන්න එන පුතේ මෙන්න මේ ලොකු සිලින්ඩරයේ පරිමාවෙන් පොඩි සිලින්ඩරයේ පරිමාව අඩු කරන් පස්සේ ලෝහයේ පරිමාව වෙනවා
හරිද? එහෙනම් ලියමු පරිමාව v සමානයි විශාල සිලින්ඩරයේ පරිමාව ඍණ කුඩා සිලින්ඩරයේ පරිමාව. විශාල සිලින්ඩරයේ පරිමාව ඍණ කුඩා සිලින්ඩරයේ පරිමාව. විශාල සිලින්ඩරයේ පරිමාව ඍණ කුඩා සිලින්ඩරයේ පරිමාව. බලන්න කොච්චර ලේසි බලමු පුතේ මේවා. සිලින්ඩරයේ පරිමාව කොහොමද දන්නේ? 5r වර්ග වාරයක් h. එහෙනම් පුතේ මෙතන එනවා 5r කියන d1 බෙදීම දෙකක් නේ. d1 බෙදීම 2යි 5r වර්ග වාරයක් h1. අඩු කරන පුතේ 5 මෙයාගේ r කියන්නේ විස්කම්යෙන් භාගයක් d බෙදීම 2යි d2 බෙදීම 2යි වර්ග වාරයක් h2. ඔච්චරයි. සිලින්ඩරයේ පරිමාව යන සමීකරණ මතක තියෙනවනේ ඔය පන්තියේ කතා කරන සමීකරණයක්. මෙතන h2. D1 ඉහ සඳහන් වර්නියර් කැලිපර භාවිතා කොට D2 මිනුම් වලට අදාළ D2 මේ අභ්‍යන්තර විස්කම්භය ප්‍රධාන පරිමාණ සාපේක්ෂ වර්නියර් පරිමාණ පිහිටීම රූපයේ පෙන්වා ඇත. D2 අගය කොපමණද කියලා අහන පුතේ. දැන් කුඩා මිනුම් මතකද මේකේ? 0.05 මිලිමීටර උඩ මෙහෙවන පුතේ කුඩා මිනුම කොච්චර කියලා වුණේ 1 2 කොටස 0.05 මිලිමීටර. ඒකම තියාගන්න. දැන් පාඨාංගයක් අහනවා. හරිද? මෙහෙම පුතේ කියන්නේ. මෙතන බිංදුව ලකුණ m per සෙන්ටිමීටර 1 m per සෙන්ටිමීටර 2 සෙන්ටිමීටර එකක් කියන පුතේ 10යි මිලිමීටර. මෙතන 20යි මිලිමීටර. හරිනේ. m per සෙන්ටිමීටර 5ක් පන්නලා 0.5ක් පන්නලා මිලිමීටර 6ක් පන්නලා පුතේ. 6ක් පන්නලා තමයි මෙයා පටන් ගන්නෙ. 5 පන්නලා මේ මෙතන මිලිමීටර 15 මෙතන මිලිමීටර 16 නේ. 15යි 16යි පන්න මෙතන තමයි පුතේ බිංදුව තියෙන්නේ. 16යි 17යි අතර තමයි පුතේ බිංදුව තියෙන්නේ. හොඳ බලන්න 16යි 17යි අතර තමයි මිලිමීටර වලට හැරුවා. මිලිමීටර 16යි මිලිමීටර 17යි අතර තමයි පුතේ බිංදුව තියෙන්නේ. මිලිමීටර 16යි මිලිමීටර 17යි අතර තමයි බිංදුව තියෙන්නේ. එම් පස්සේ බලන්න පුතේ මෙයා සම්පාතන තැනට තියෙන කොච්චරක් දුරින්ද? කොටස් කීයද පුතේ බලන්න සම්පාත වෙන්නේ. මෙන්න මේ දින සම්පාතන තැනක් කියන අනේ තැන හොයාගෙන ඉක්මන් කරලා. දැන් මට රූප සම්දින්න බෑ. මාත් මේකේ පේපර් එක ගණන් කරනවා. බලන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 10 කියන තැනට පුතේ සම්පාතයක් තියෙනව නේද? නෑ සම්පාත නෑ 10යි 11යි 12යි 13ට සම්පාතයි. මේක පුතේ කෑලි 13කට සම්පාත වෙලා තියෙනවා. 13 වෙනි කෑල්ලට සම්පාත වෙලා තියෙනවා. 13 වෙනි කෑල්ලට තමයි සම්පාත වෙලා තියෙන්නේ. එහෙනම් පාඨාංක කොහොමද ලියන්නේ? මෙතන ලියන පුතේ 16 මිලිමීටර වලට එකතු කරනවා 13 වැඩි කිරීම කුඩා මිනිම කොච්චරද? 0.05. එහෙනම් 16 ධන මෙතන පුතේ බලන්න 5 3 15 5 එකක් ඉතිරි 5 1 5යි 5 1යි 6යි දශම ස්ථාන දෙකක් තියෙනවා. එහෙනම් 16.6යි මිලිමීටර. සෙන්ටිමීටර වලට හරවන්න නම් මේක ආපහු 10න් බෙදෙනවා පුතේ. 1.6යි 6යි 5යි සෙන්ටිමීටර. 1.6යි 6යි 5යි සෙන්ටිමීටර. අවසානම කොටස පුතේ මෙම D2 මිනුමේ භාගික දෝෂය කොපමණද? එහෙනම් කුඩා මිනුම බෙදන පුතේ මේ පාඨාංකයෙන්. කුඩා මිනුම මේ පාඨයෙන් බෙදුවන් පස්සේ අපිට භාගික දෝෂය ලබා ගන්න පුළුවන්. එහෙනම් කුඩා මිනුම කීයද? එහෙනම් පුතේ භාගික දෝෂය සමානයි කුඩා මිනුම බෙදීම පාඨාංකය. 0.05 මිලිමීටර තමයි ආවේ කුඩා මිනුම. එහෙනම් පාඨාංකය දාවි පුතේ පාඨාංක අපි මිලිමීටර වලින් ලියමු. මිලිමීටර වලින් ගත්තොත් මේ තියෙන 16.65. 16.65 මිලිමීටර. අන්නක තමයි භාගික දෝෂය කියන්නේ. සිරිසිය වැඩි කරන්න අවශ්‍ය නැහැ. සිරිසියෙන් වැඩි කරන් පස්සේ ප්‍රතිශත දෝෂය එනවා. මේක තමයි තියෙන උත්තරේ. මිලිමීටර මීටර කැපෙන පුතේ 0.05 බෙදීම 16.65 සුළු කිරීම අවශ්‍ය නැහැ කියලා ගාන කියනවා. සුළු කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ කියලා ගාන කියනවා. දැන් අනිත් ඒවත් පුතේ ඔය වගේම තමයි යන්නේ.
එක වගේම යන්නේ ප්‍රශ්න ටික. හරි. මේ කරට තේරුණාද? ඔන්න දැන් යාන්ත්‍ර විද්‍යාවේ කලින් දවස් දෙකේ පුතේ අපි කතා කරා ගූර්ණ මූලධර්ම ඒ ටික කතා කරා. ඔන්න දැන් උපකරණ ටිකත් කතා කරා. දැන් යාන්ත්‍ර විද්‍යාව ටික සෙට්. ඊට පස්සේ මම පටන් ගන්නවා කුප්පි කියන වැඩසටහනේ පුතේ තාපය කියන ටික පටන් ගන්නවා. තාපේ ස්ට්‍රක්චර් පේපර් ටික සාකච්ඡා පටන් ගන්නවා ඊළඟ දවස් දෙකේ. හරිද? මට දැන් දවසකට තේරුණාද? මම දැන් රෙකෝඩින් එක නවත්තනවා.